කර එහෙම කලයින්ස්ලා ඉන්නවා. තව ආවා ඔය අන්ඩර් ද සී කේක් එකක් කරා. එයාට එයාගේ රික්වයර්මන්ට් එක උනේ ලයිව් ෆිෂ් දාලා කේක් එකක් කරන්න. ඒට එහා මට මොකුත් කිව්වේ නෑ. එයා මට දුන්න ෆ්‍රීඩම් එක මං දන්න ඔයා ක්‍රියේටිව් කියලා come up with something good. සමස්යක් ඉදිරියට ගත්තම ඔය කිව්ව හැමදේම මොනයම් හෝ ආකාරයකින් මේ ඕනම දෙයකට පාවිච්චි කරන්න පුළුවන්. දැන් ජීවිතයට ගත්තත් ඔය කන්සිස්ටන්සි ක්වොලිටි කියන එක තියෙන්න ඕනේ. කමියුනිකේෂන් කියන එක තියෙන්න ඕනේ. ඉතින් ලංකන් අයගේ මානසිකත්වයක් තියෙනවා ෆුල් ටයිම් ජොබ් එකක් කරන්න ඕනේ හැමතිස්සෙම කියලා. මං කියන්නේ ඒකෙන් එළියට ඇවිල්ලා ඔයාට පැෂන් එකක් තියෙනවා නම් ඔයාගේ මොකක් හරි කරන්න ආස දෙයක් තියෙනවා නම් ඒක කරන්න try කරන්න. කොහොමද හැමෝටම මේ සුබ දවසක් පොඩි වෙනසක් මක් හරි වෙනවද මම තනිය වෙන්නවාගේ හරි මම ඔන්න අද පොඩි අලුත් වැඩක් කරන්න ලෑස්ති වෙන්න මයිතින් මේ වැඩේ මුලින්ම අඳුන්නල දෙන්න වැඩ මුලින්ම මොකක්ද කියලා ඔයගලන්ට මේ පැහැදිලි කරලා දෙන්න වැඩේ පටන් ගන්න කලින් ඉතින් මේ අද පොඩ්වනවන්න එපිසෝඩ් එකක් තමයි හැබැයි මේ පොඩි වෙනසක් කරන්න හිතුවා අද දේශානය ඇත්තරම නැහැ මොකද මේ පොඩ්ඩක් විතර දේශානය අද බිසි ඒ වුණාට ඒ වෙනුවට මම ගොඩක් විශේෂ පුද්ගලයෙක් එකක් ගෙනාවා දැන් ඉතින් ඔයගොල්ලෝ thumbnail එක ටයිටල් එකෙම දැකලා පොඩි අයිඩියා එකක් අරගෙන ඇති මොකද්ද වැඩේ වෙන්නේ කියලා ඉතින් පොඩ්කාස්ට් එකක් කියන්නේ හැමතිස්සෙම අපිට මොන හරි දෙයක් ඉගෙන ගන්න පුළුවන් අපිටත් මොන හරි ජීවිතේට එකතු කරගන්න පුළුවන් දෙයක් තමයි සාමාන්‍යයෙන් පොඩ්කාස්ට් එකක් කියලා කියන්නේ නැත්තම් අපේ දැනුමට මොන හරි එකතු කරගන්න අපේ ජීවිතේට මොන හරි එකතු කරගන්න පුළුවන් දෙයක් තමයි පොඩ්කාස්ට් එකක් කියලා කියන්නේ ඉතින් මමයි දේශානීගේ දැනුම හෝ අත්දැකීම් වලට වඩා අපිට පුළුවන් නම් අපේ මේ අත්දැකීම් වලට අපේ ලයිෆ් ස්ටෝරීස් වලට රිලේට් කරන්න පුළුවන් තව කෙනෙක්ගේ පර්ස්පෙක්ටිව්ස් අපේ ජීවිතයට එකතු කරගන්න මට හිතෙනවා ඒක ගොඩක් වැදගත් දෙයක් වෙන්න ඇති කියලා. ඉතින් මේ අපේ 101 කමියුනිටි එකයට මේක එච්චර ලොකු දෙයක් නෙමෙයි අලුත් දෙයක් නෙමෙයි. මොකද මම මගේ MJ Productions 101 එක පටන් ගත්තෙම මෙල්බර්න් කොෆි රන් කියලා මෙහෙම පොඩ්කාස්ට් සීරීස් එකකින්. ඊට පස්සේ අපි යාරතේවරු කරා ඊට පස්සේ කොවිඩ් හින්දා හැමදේම මගේ නතරුණා කට්ටිය මගෙන් ඇහුවා කොෆි රන් නැද්ද යාරතේවරු නැද්ද ඉතින් ඔය ප්‍රශ්න හින්දා මමයි දේශානි තීරණය කරා අපි මේ මෙල්බර්න් වල සහ ඇඩ්ලෙඩ් වල මේ තියෙන තත්ත්වය සමනය වෙනකන් කොවිඩ් අපි දෙන පොඩ්කාස්ට් එක තනියම කරගෙන යන් කියලා එහෙම තමයි ඉතින් පොඩ්ඩවනවන් කරලියට ආවේ ඉතින් මෙල්බර්න් කොෆි රන් ඉඳලා යාරතේවරු ඉඳලා පොඩ්ඩවනවන් එකට ඔන්න අපි දැන් මේ සමාරම්භයක් අරගෙන ටිකක් දුර ඇවිල්ලා තියෙනවා ඉතින් ප්ලේලිස්ට් ගන්න වැඩි කරගන්න ඕනේ නැති නිසා මට හිතුණා පොඩ්ඩවනවන් එක දිගටම ඔයාලට අරගෙන එන්න ඕනේ කියලා හොඳ ගෙස්ට්ලා ටිකක් එක්ක අපේ ජීවිතවලට දෙයක් එකතු කරගන්න. හරි. එහෙනම් ඉතින් ඔන්න ඔයගලන්ට විස්තරය අද දුන්නා. මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. හරි. අපි එහෙනම් දැන් පොඩ්ඩවනවන් එකේ අලුත් එපිසෝඩ් එක පටන් ගමු. හරි. අද දවසේ මාත් එක්ක එකතු වෙනවා විශේෂ පුද්ගලෙක්, විශේෂ ආරාධිත අමුත්තෙක්. මේ ආරාධිත අමුත්තා ඇත්තටම එකතු වෙන්නේ මෙල්බර්න් වල ඉඳලා. මොකද මගේ ගොඩක් අඳුරන පිරිස ඉන්නේ මෙල්බර්න් නිසා. මෙල්බර්න් වලින් අඳුරගත්ත චරිතයක් තමයි අද දවසේ මම පොඩ්ඩවනවන් එකට එකතු කරගෙන එන්නේ. ඉතින් මුලින්ම අපි අයිබෝන් කියලා පටන් ගමු. සූ වත්සල්යා අක්කා අයිබෝන් කියලා පිළිගන්නවා. ඉතින් අද දවසේ අපේ පොඩ්ඩවනවන් එපිසෝඩ් එකට. ඉතින් කේක්ස් බයි සූ කිව්වම මෙල්බර්න් වල හැමෝම දන්නවා. අක්කාගේ බිස්නස් එක යන් එන්ටර්ප්‍රෙනර් කෙනෙක් ශ්‍රී ලංකන් කමියුනිටි එකේ ගොඩක් ඉදිරියෙන් ඉන්න කෙනෙක් කියලා මම කිව්වොත් ඉවරදි. ඒ වගේම තමයි ඔස්ට්‍රේලියන් කමියුනිටි එකේ කේක්ස් බයි සූ කියවම හුඟ දෙනෙක් දන්නවා. ඉතින් අක්කාගේ කේක්ස් ගොඩක් දුරට අර අපි ශාහනි අක්කාගේ ඉවෙන්ට්ස් වල ගොඩක් දුරට අක්කාගේ කේක්ස් තියෙනවා. එතකොට මමත් ඒ ඉවෙන්ට්ස් වලට උදව් කරන්න ආවම අපිත් අක්කව හම්බෙලා එහෙම තමයි මුලදී මම අඳුරගත්තේ. ඉතින් අක්කාගේ ස්ටෝරි එක මට හිතුණා කලින් කිව්වා වගේ කට්ටියත් එක්ක බෙදා ගන්න එක හොඳයි කියලා. ඉතින් අපි මුලින්ම කතාව පටන් ගමු. අක්කගේ ලංකාවේ විස්තර, පවුල විස්තර කොහොමද ඊට පස්සේ ඕස්ට්‍රේලියන් ගමන ගැන කියලා අපි පොඩ්ඩක් කතාව පටන් ගමු මුලින්. හරි මල්ලි. මම ලංකාවේ පානදුරේ මට ඉන්නේ අම්මයි තාත්තයි මල්ලි විතරයි. එතකොට ඉස්කෝල දෙකකට ගියා. ඉස්සලා පානදුරේ සුමංගල බාලිකා ගියා. ඊට පස්සේ ස්කෝලර්ෂිප් එකෙන් සෙන්ට් පෝල්ස් මිලාගිරිය ගියා. ඊට පස්සේ කියන්නේ 6 වසරේ ඉඳන් 7 වසර වෙනකම් මම සෙන්ට් පෝල්ස් ගියේ. ඊට පස්සේ හයර් এডুকেෂන් කරේ බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් කරා NIBM එකේ. එහෙම තමයි ලංකාවේ ලයිෆ් එක. මං ජොබ්ස් දෙකක් කරා ලංකාවේ ඉඳද්දි. ඊට පස්සේ ඉතින් 2013 මෙහෙ එනවා. හරි. එතකොට දැන් මේ කේක් වැඩේට අත ගහන්න ආසාව, ඒ කියන්නේ කේක්
ගැන පැෂන් එකක් කියලා කියමුක අපේ ආසාාව පටන්ගත කොයි කාලය වගේද මට ඒක දැනගන්න සයි කේක් පැෂන් එකක් විදිට කියන ලොකුවට මට කේක් ලංකාවිනම් මෙහට එද්දි පැෂන් එකක් විදිට කේක්ස් තිබෙන හැ ඇත්තරම මං ගොඩාක් පැෂනේට් ඉවෙන්ස් මැනේජ්මන්ට් ගැන ලංකාවේ වර්කරෙත් ඉවෙන්ස් මැනේජ්මන්ට් පැත්තේ මොකද මුලින්ම මගේ ප්ලේස්මන්ට් එක විදිහට මම වැඩ කරේ ශ්‍රී ලංකා ටෙලිකොම් එකේ. ඒක මෝෆ ඩෙස්ක් ජොබ් එකක්. ඉතින් අර මට ඒක කරද්දි තේරුණා මට මම නෙමෙයි මේ ඩෙස්ක් ජොබ් එක කරද්දි මම නෙමෙයි වගේ. මම ආසයි පොඩ මගේ ක්‍රියේටිව් සයිඩ් එක යූස් කරන්න පුළුවන් ජොබ් එකක් කරන්න. ඊට පස්සේ තමයි මම ඔය ඉවෙන්ට්ස් මැනේජ්මන්ට් පැත්තට ජොබ් එක හොයාගන්නේ. එක ලංකාවිදිදී තක්කා එක ජොබ් එකක ඩෙස් ජොබ් එකේම ඉන්න නැතුව තව ජොබ් එකක් එකපාර කරත් ජොබ්ස් දෙකක් නේ නෑ මලි ඉස්සෙල්ලා ඒ කියන්නේ මගේ ඇත්තටම ටෙලිකොම් එකේ වැඩ කරන්නේ මගේ ඩිග්‍රී එකේ ප්ලේස්මන්ට් එක විදිහට අවුරුද්දක් විතර වැඩ කරනවා අවුරුද්දකින් පස්සේ මගේ ඩිග්‍රී එක ඉවර කරාට පස්සේ මම ෆුල් ටයිම් ජොබ් එකක් හොයන්නේ ඊට පස්සේ මං හෙව්වේ ගොඩක් ඒ කියන්නේ පොඩ මිනිස්සුත් එක්ක එන්ගේජ් වෙන්න පුළුවන් දෙයක් එතකොට තමයි මට හම්බෙන්නේ ඉවෙන්ට්ස් මැනේජ්මන්ට් කම්පැනි එක මම ඒකේ වැඩට යනවා අවුරුද්දක් විතර වැඩ කරනවා ඒකේ ඒක වැඩ කර කර ඉඳලා තමයි මම මෙහෙ එන්නේ මට ගොඩක් මෙහෙ ආවට පස්සේ ඉතින් මට ඇත්තටම කියනවා නම් මම කේක් හදන්නවත් මොකක්වත් හිතේ තියාගෙන හිටියේ නෑ මම කේක් හදලා තියෙන්නේ අපේ අම්මත් එක්ක විතරයි මේ ගෙදර ඔය බටර් කේක් ඩේට් කේක් ඒවත් ඔය එක එක්කෙනාගේ නෑදෑයන්ගේ ඒවට අපි දානවල වලට අරවට මේවට හැදුවට එහෙම කවදාක්වත් ප්‍රොපර් කේක් එකක් කේක් ස්ට්‍රක්චර් එකක් මම කවදාක්වත් හදලා තිබ්බේ නෑ මේ ඕස්ට්‍රේලියාවට එනකම් කොහොමද එතකොට මේ කේක් පළවෙනි කේක් එක ඒ කියන්නේ පළවෙනි කේක් ඒ කියන්නේ නෝමල් පළවෙනි කේක් එකක් ඕස්ට්‍රේලියාවේ මුලින්ම හැදුවේ කොයි කාලෙද එතකොට ඇවිල්ලා මෙහෙම ඒක ඇත්තටම පොඩ දිග ස්ටෝරි එකක් මම මෙහි ආවට පස්සේ මට ඕනුනේ දැන් මගේ මාස්ටර් එක කරන්න ඉතින් මාස්ටර් එක කරන්න කලින් අපි ඉස්සෙල්ලා සර්වයිව් වෙලා ඉන්න බෑ ඉතින් ඒක හින්දා ඊට පස්සේ ජොබ්ස් හෙව්වා ඉතින් ඉවෙන්ට්ස් පැත්තෙම තමයි හෙව්වේ එහෙම හම්බුනේ නැහැ ඉතින් එහෙම ලොකුවට බිස්නස් එකක් කරන්න මම මේ රටේ අයිඩියා එකක් කොහොමද මට පොඩි කාලේ ඉඳන් මට බිස්නස් එකක් කරගෙන එකක් අයිඩියා එකක් තිබ්බෙම නැහැ. අපි හැමදාම ඉඳන් අපේ ෆැමිලි එකේ බිස්නස් හරියන්නේ නැහැ. එහෙම හිතාගෙන හිටියේ. ඒ කියන බිස්නස් එකක් විදියට කරන්න හිතාගෙන හිටියේ නෑ. මම මෙහෙ ඇවිල්ලා ඉවෙන්ට්ස් පැත්තේ ජොබ්ස් හෙව්වා. ඉතින් එහෙම හම්බුනේ නැහැ. මොකද මල්ලි ඇත්තටම කියනවා නම් මේ රටට ආපු ගමන් අපි කොච්චර ක්වොලිෆයිඩ් වුණත් එහෙම ෆුල් ටයිම් ජොබ් එකක් හොයාගන්න අමාරුයි. ඉතින් ඊට පස්සේ මම ඔහොම හොයනකොට ඉතින් මාස්ටර් එකක් කරන එක පැත්තක තියලා මම ජොබ්ස් හෙව්වා. මට හම්බුණා රිසෙප්ෂන් හෝල් එක වැඩ කරන්න ග්‍රෑන්ඩ් මං ඒක යන්නේ ඇත්තටම මේ ලොකු ජොබ් එකකට නෙමෙයි වේට්‍රසින් වලට යන්නේ මෙහි ආවම ඉතින් කොහොමද ඒ අත්දැකීම මොන වගේ ඒ අත්දැකීම මං හිතන්නේ මගේ ජීවිතේ මට ගොඩාක් දේවල් එකතු කරපු තැනක් ඒ තැන ඒ කියන්නේ මම ඇත්තටම පොඩි කාලේ ඉඳන් මෙහි එනකන් මල්ලි ඉතින් අම්මයි තාත්තයිත් එක්ක ගෙදර හැදිලා කොහෙවත් ගිහින් නෑ එහෙම හැදිලා තනියෙන් වැඩ කරගන්න එහෙම ලොකු පුරුද්දක් නෑ. ඉතින් මෙහි ආවට පස්සේනේ අපි මේ තනියෙන් දේවල් කරන්න ඕනේ, හම්බ කරන්න ඕනේ, රෙන්ට් ගෙවා ගන්න ඕනේ, ඒවා කරන්න ඕනේ කියලා තේරෙන්නේ. එතකොට තමයි අපිට අර ජොබ් එකක් කරන්න ඕනේ කියන දේ හිතෙන්නේ. ඉතින් එතනදී මට සල්ලි වල වටිනකම තේරුනේ. ඇත්තටම තේරුණා මොකද මිනිස්සු හිතුවට වේඩ්‍රසින් කියන්නේ ඉතින් ඊසි ජොබ් එකක් නෙමෙයි. සමහර දවසට ෂිෆ්ට් එක පැය 6 8 ෂිෆ්ට් කරනවා ඉතින්. ඒකෙදී මාර විදිහට දේවල් තේරුම් ගත්තා ලොකුවටම සල්ලි වල වටිනාකම තමයි ලොකුවට තේරුනේ ඒ ඇරෙන්න ඉතින් මිනිස්සුත් එක්ක කතා බහ කරලා ඉන්නේ කොහොමද වර්ක් එන්වයරන්මන්ට් එක කොහොමද ඉන්නේ ලංකාවේ මෙහි වෙනස් ගොඩක් ඒ කාලේ ලංකාවේ වර්ක් එන්වයරන්මන්ට් එකයි මෙහි එකයි වෙනස් එතකොට ඉතින් ඒකෙන් ගොඩාක් උදව් වුණා මට මාව වෙනස් කරගන්න එහෙම තමයි ඉතින් මට දැන් එතකොට දැන් ඉවෙන්ට්ස් ගැනත් අයිඩියා එකක් ගන්න පුළුවන් වුණා එතන වැඩ කරලා මෙහි කොහොමද වෙඩින්ග්ස් යන්නේ මොකද ලංකාවේ වෙඩින්ග්ස් වලයි මෙහි වෙඩින්ග්ස් වෙන විදිහයි හරිම වෙනස් ඉතින් ඒකෙන් මම ලොකු ඒ කියන්නේ නිකම් මම ඇත්තටම දන්නේ නැහැ කොහොමද මෙහි මම ඇත්තටම මෙහි වෙඩින් එකට සහභාගී වෙලත් නැහැ ඕගොල්ලෝ දාලා තියෙන ෆොටෝස් විතරයි මම දැකලා තියෙන්නේ මොකද්ද ඒ කියන්නේ වෙනස කියලා අක්කා කියන අපි නිකම් මෙහි වෙඩින් එකක් ගැන කතා කරා ඔව් දැන් ඔතන ඒ මම වැඩ කරපු තැන ගොඩක් ලංකන් වෙඩින්ග්ස් වලට වැඩි වෙන වෙන කල්චරල්
එකන කල්චර්ස් වලට තියෙන ඉන්දියන් ඇෆ්ගන් ඔය වගේ වෙඩින්ස් තියෙනවා. එතකොට එක එක කල්චර්ස් වලට අපි කොහොමද කේට කරන්නේ? ඒ නිසා දැන් අපේ එකේ පෝරුව තිබ්බට මෙහි අයගේ තියෙන්නේ පෝරුව කියලා සෙරමනි එක නෝමල් සෙරමනි එක සෙලිබ්‍රන්ට් ඇවිල්ලා එහෙම කරනවා. ඉතින් එතකොට අපි කේට කරන්න ඕන ඒරියාස් වෙනස් කියන එක මට එතන වැඩ කරද්දි තේරුණා. එහෙම තමයි එතනදී මට එකතු වෙන්න එක්ස්පීරියන්ස්. ඔහොම කරලා මම ඊට පස්සේ කේක් වලට එන්නේ. දැන් හිතුවේ මුලින්ම ඉවෙන්ට්ස් මැනේජ්මන්ට් වලින් දැන් මෙතනින් එක්ස්පීරියන්ස් එකක් අරගෙන මම මොකක් හරි ඉවෙන්ට්ස් මැනේජ්මන්ට් කම්පැනි එකකට ජොයින් වෙනවා ඔහොම කියලා හිතාගෙන. ඊට පස්සේ ඔහොම නිකන් ඉන්න හරි ආසයි ලංකන් කෑම හදන්න. යාළුවන්ට කන්න දෙන්න මම හරි ආසයි. එතකොට දැන් ලංකාවේ දැන් එද්දි උයන්න පුරුදු වෙලා තිබෙද පොඩ්ඩක් හරි? නෑ. මෙහෙවිලා තු යන්න ඇත්තටම කියනවා නම් මම ලංකාවේ හදලා තිබුණේ අම්මා සනීප නැති වෙච්ච වෙලාවට පරිප්පුයි සම්බෝලයි හදන්න දන්නවා. හැබැයි ඒ දෙක හොඳට හදන්න පුළුවන්. හදන්න පුළුවන්. ඒ දෙක හොඳට හදන්න පුළුවන්. මේ අනිත් කෑම නම් අම්මා උයනකොට ඉතින් බලාගෙන ඉඳලා දැකලා එහෙම දන්නවා. එහෙම වුණාට අර තනියෙන් කෑම වේලා මුල ඉඳන් අගට උයන්න මම දැනන් හිටියේ නෑ. ඉතින් ආවට පස්සේ Skype එකෙන් අම්මගෙන් අහගෙන තමයි උයන්න පටන් ගත්තේ. ඒ කාලේ YouTube videos තියෙන්නත් නැතුව ඇද්දිනේ අපේ අම්මා channel එක. අපේ අම්මා අර මේව තිබුණේ නැහැ. එතකොට අපේ අම්මගේ අම්ම තමයි හිටියේ. ඉතින් අපේ අම්මට හොඳට රහට උයන්න පුළුවන්. ඉතින් එයා කියන විදියට යුවා. ඉතින් කට්ටියත් කන්න කැමති. ඔය වගේ තමයි කේක් හැදුවා ඊට පස්සේ. අපේ අම්මගේ බටර් කේක් එක දැන් අපේ ෆැමිලි එකෙත් මාරෙම පොපියුලර්. ඉතින් ඔය බටර් කේක් එකයි ඩේට් කේක් එකයි තමයි මම මුලින්ම මෙල්බර්න් වල හැදුවේ. ඕක හදලා දැන් යාළුවන්ට දුන්නම යාළුවා මාර විදියට ආස වුණා මේක කන්න. ඔහොම තමයි ඊට පස්සේ දැන් යාළුවා කිව්වා ඇයි ඔයා මේක බිස්නස් එකක් විදියට කරන්නේ නැත්තේ කියලා. ඉතින් මං ඒ කාලේ හරි බයයි බිස්නස් වලට. මං කිව්වා අනේ අම්බෝ මට බෑ අන්තිමට මොන ජොබ් එකක් කරන එක හොඳයි. බිස්නස් එකක් කරලා අන්තිමට මට කරගන්න බැරි වුණොත් මට අවශ්‍ය ඉන්කම් එක හොයාගන්න බැරි වුණොත් මොකද කරන්න කියනකොට ඉතින් යාළුවා කිව්වා එහෙම හිතන්න එපා. පොඩ පටන් අරන් බලන්න ඔය අර ජොබ් එක කරන ගම ඔයාගේ ෆ්‍රී ටයිම් එකේ මේක පටන් ගන්න නිකන් හොබි එකක් විදියට පටන් ගන්න කියලා. ඔහොම තමයි කේක් වලට එන්නෙම. මගේ එතකොට පළවෙනි කේක් එක හදන්නේ මට මලින්ද කියලා යාළුවෙක් හිටියේ. එයාගේ අක්කාගේ බර්ත්ඩේ එකට කේක් එකක් හදලා දෙන්න කියලා. එයා කිව්වා එහෙනම් බිස්නස් එක විදියට මේක පටන් ගන්නකෝ. පළවෙනි කේක් එක ඕඩර් එක මගෙන් කියලා එහෙම තමයි මම පළවෙනි කේක් එක හදන්නේ. ඉතින් අද කේකුයි ඒ කේක් එකයි බැලුවම ලොකු වෙනසක් තියෙනවා. ඒ වුණාට මං හිතන්නේ මම අදටත් මගේ පළවෙනි කේක් එක විදියට මම ඒ ක්‍රියේෂන් එක මාර විදියට ඇඩ්මයර් කරනවා. මොකද කිසි දෙයක් දන්නේ නැතුව. ඒ කියන්නේ මම ගෙදරදී කේක් ස්ට්‍රක්චර්ස් හදලත් නැතුව කිසි දෙයක් කරන්න නැතුව ඒක මට මේ ලෙවල් එකට හදාගන්න පුළුවන් වෙච්ච එක ගැන. කොහොම හරි ඒකට මාර විදියට කොම්ප්ලිමන්ට්ස් ආවා. හොඳ ෆීඩ්බැක් ආවා. ඉතින් එතන අය හැමෝම කිව්වා ඇයි දැන් ඔක කරන්නේ නැත්තේ පටන් අරගෙන කරන්නකෝ කියලා. ඔහොම ඊට පස්සේ මේ ඉනර් සර්කල් එකේ මගේ යාළුවන්ගෙන්ම තමයි මට ඔක්කොම ඕඩර්ස් ආවේ. ඊට පස්සේ යාළුවෝ දන්න අයට ඕඩර්ස් කර හිටියා. ඒගොල්ලන්ගේ ඉවෙන්ට්ස් වලට එන අය ඊට පස්සේ දැනගෙන එහෙම ඕඩර් කරා. කොහොමත් මුල් අවුරුද්ද මම කේක් හැදුවේ මගේ යාළුවන්ට සහ යාළුවන්ගේ යාළුවන්ට. ඊට පස්සේ ඔෆිෂියලි මේක මේ වෙන්නේ මං 2014 වැලන්ටයින්ස් ඩේ එකට මගේ යාළුවම තමයි ඒකත් සජෙස්ට් කරන්නේ වැලන්ටයින්ස් ඩේ එකට ගිෆ්ට් පැක්ස් කරන්න කියලා. ඊට පස්සේ මම කප් කේක් බොක්සස් කරනවා වැලන්ටයින්ස් ඩේ එකට. ඒක තමයි මගේ පළවෙනි ඉන් පබ්ලික් සේල් එක. යාළුවන්ගෙන් එළියට ගිහිල්ලා ඕස්ට්‍රේලියන් කමියුනිටි එකට සහ ලංකන් කමියුනිටි එකට සේල් එකක් විදියට කරේ. ඊට පස්සේ ඉතින් එහෙම එක එක්කෙනාගෙන් ඕඩර්ස් ආවා. එහෙම තමයි බිල්ඩ් අප් වුනේ. මට දැන් කතාව කියාගෙන නැද්දි ප්‍රශ්න දෙක තුනක් ආවා. මම දැන් මේ සද්ද නැතුව හිටියා මේ කතාව ඩිස්ටර්බ් කරන්න හොඳ නැති හින්දා. දැන් ඒ කියන්නේ දැන් පළවෙනියටම දැන් කේක්ස් බයි සූ කියන නම දාන්න මොකක් හේතුවක් ආවද නැත්නම් ඒක කෙලින්ම හිතලම දැම්මද? ඒක ඇත්තටම ඒකත් සජෙස්ට් කරේ මගේ යාළුවෙක්. ඒක වෙන්නේ ඔය වැලන්ටයින්ස් ඩේ එක වෙලාවේ අපි ප්‍රමෝට් කරන්න නමක් ඕනේනේ දැන් අපිට. මුකුත් නැතුව නිකන් කේක් හදන්න බෑනේ කියලා. එතකොට මම හිටියේ ෂෙයාර්ඩ් හවුස් එක ග්ලෙන් වෙවලි වල. මගේ හොඳම යාළුවෙක් ලහිරු අයියා. ලහිරු අයියා එහෙනම් අපි කේක්ස් බයි සූ කියලා දාමු කියලා. මොකද මට යාළුවෝ මගේ ගෙදර කසින්ස්ලා ඔක්කොම ආදරෙට කියන්නේ සූ කියලා. එහෙනම් කේක්ස් බයි සූ කියලා අපි දාමු පස්සේ වට ඕන වෙනස් කරගන්න පුළුවන් නේ කියලා. එහෙම තමයි ඉතින් නම වැටුනේ. හැබැයි ඒක මට හිතෙනවා හරි ලකී කියලා සහ මම ඒක නම ඇතුලේ මාව රිප්‍රසන්ට් වෙනවා කියලා.
මොකද මේ දැන් කාලෙ සහ ෆියුචර් එකේ බ්‍රෑන්ඩිං ගැන කතා කරද්දී the best branding is personal branding. දැන් ඉස්සර වගේ නෙමෙයි දැන් කාලේ මේ businesses and මේ small businesses සහ brands ගැන කතා කරද්දී personal branding වලට ලොකු තැනක් දැනටත් තියෙනවා, ඉස්සරහටත් දැන් එනවා. ඒ හින්දා ඇත්තට මේක හොඳ ආරම්භයක්. ඒක අක්කා නම්මම පාවිච්චි කරපු එක. ඇත්තටම cakes by Sue කිව්ව ගමන්ම දන්නවා රාජ්සුවක් එකේ. මාව දන්න අය මාගේ ඒකට බ්‍රෑන්ඩ් එකක් දන්නවා. වගේ. අන්න ඒකයි අර තමන්ගේ නම තමන්ගේ බ්‍රෑන්ඩ් එක කරගන්න කියලානේ කියන්නේ මේ අර ඒ වගේ එක ඇත්තටම හොඳ වෙනස් කරන්න හිතුවෙත් නැත්තේ ඒක තමයි අක්කගේ යාළුවගෙන් හොඳ උපදේශක් මොනවා වුණත් හම්බෙලා තියෙනවා අපි යාළුවෝ ඒ වගේ අපි හැමේට ඉස්සරහට කියන්න අපි කතා කරගෙන ඉමු මේ රටට ආපු දවසේ ඉඳන් හැම දෙයකටම උදව් කරේ ඇත්තටම යාළුවෝ යාළුවෝ තමයි දෙන්නේ මේ රටවලට ආවම ෆැමිලි කියන්නේ යාළුවෝ තමයි ද අක්කව රෙකෝඩ් කරන කැමරක පිටිපස්සේ ඉන්නේ. ඉතින් මගේ ෆැමිලි තමයි යාළුවෝ තමයි. ඉතින් මේ හරි මේ දැන් පළවෙනි කේක් එක හදලා ඊට පස්සේ දැන් යාළුවන්ට කේක්ස් හදලා දැන් කමර්ෂියලි කේක්ස් හදන්න පටන් අරන් දැන් ওই විදිහට ඉස්සරහට යනකොට අනිවාර්යෙන් දැන් අපි දැන් මම වුණත් අපි වුණත් මොනවාම හරි අලුතෙන් වැඩක් පටන් ගන්නකොට මුලින්ම එනවා නිකන් කම්මැලිකමක් වගේ දෙයක් කරගෙන යන්න නොසැලකිල්ල වගේ දේවල්. ඊට පස්සේ ඔන්න එනවා බාහිර සාධක. එහෙම නැත්නම් චැලෙන්ජස් කියලා අපි කියන්නේ. එක අපිට අමාරු අවස්ථාවල් එනවා. දැන් මටත් මේකෙන් අක්කගෙන් ඉගෙන ගන්න පුළුවන් කියලා මට හිතෙනවා. දැන් මොන හරි වගේ අවස්ථාවන් වලට මුහුණ දෙන්න උනාද චැලෙන්ජස් වගේ දේවල් අක්කගේ බිස්නස් වයිස් සහ ඔය ඒකට සම්බන්ධව ඉදිරියට යද්දි එතකොට ඒ වගේ දේවල් වලින් කොහොමද ඕවර්කම් වුනේ? මෙහෙමයි චැලෙන්ජස් කිව්වොත් මල්ලි ඇත්තටම මම මේක බිස්නස් එක පටන් ගන්නකොට මම ෂෙයාර්ඩ් හවුස් එකක හිටියේ කියලා මම කිව්වනේ. එතකොට මට ලොකුම චැලෙන්ජ් එක උනේ ස්පේස් එක. අනිත් එක මම මුලින්ම කේක් හදන්න පටන් ගත්තේ මේ ගෙදර තියෙන oven එකේ. එතකොට ඉතින් මට බේක් කරගන්න කැපැසිටි මදි. එන ඕඩර්ස් වලට මට කේටර් කරගන්න තරම් ස්පේස් නැහැ. ඒක තමයි මගේ පළවෙනි චැලෙන්ජ් එක උනේ. කොච්චර වුණත් මේ කමියුනිටි එක එකපාරට ඇවිල්ලා ටච් කරන එක ලේසි නෑ අලුත් බිස්නස් එකක් විදියට. ඒකට කවුද විශේෂයෙන්ම කෑමක්. මිනිස්සු වෙන දෙයක් වගේ නෙමෙයි කෑමක් ගන්නකොට ගොඩාක් හිතනවා. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේ මාර ස්ටෑන්ඩඩ්ස් ගොඩක් තියෙනවා, ඇලර්ජිස් ගැන හිතනවා, ප්‍රශ්න ගොඩක් තියෙනවානේ හිතන්න. ඒක ගැන ඇත්තටම කියන්න ඕනේ මෙහෙ අපි ලංකාවේ කේක් හදනවා වගේ නෙමෙයි ඇත්තටම මෙහෙ ආවට පස්සේ තමයි මම ඇලර්ජිස් ගැන ගොඩක් ඉගෙන ගත්තේ. නට් ඇලර්ජි කියනවා, ග්ලූටන් ඇලර්ජි කියනවා, ඔය වගේ ඇලර්ජිස් ගැන ඉගෙන ගත්තා. ඒකෙන් හින්දා මට ඒක ලොකු චැලෙන්ජ් එකක් වුණා. දැන් ඩයටරි රික්වයර්මන්ට්ස් වලට කේක්ස් හදන එක. ඕවා තමයි ඉතින් ඒට අමතරව ඉතින් මට ඉතින් උදව් කරන්න යාළුවෝ නම් හිටියා. ඒ වුණාට ඉතින් ඔය ඩිලිවර් කරන්න වුණාම හරි මං හරි බයයි. ඉතින් කොච්චර වුණත් වාහනේ අරගෙන යනකොට කැඩෙයි අරවා මේවා. ඒවා පොඩි චැලෙන්ජස් වුණා. ඒ ඇරෙන්න වෙන මොකුත් නම් ඉතින් එහෙම ලොකුවට තිබුණේ නැහැ. නෑ. ඔව් ඉතින් දැන් වාහනේ අරන් යන වෙලාවක මගේදී කැඩුනොත් ඉක්මනට ආයි හදලා ගන්න. ඒකනේ. පැය ගානක මහන්සියක්. ඒ කියන්නේ ඇත්තටම කියනවා නම් කේක් එකක් මේ එක දවසින් හදන්නත් බෑ මල්ලි. හරි විදිහට දැන් කේක් එකක් අපි වෙඩින් කේක් එකක් වගේ ගත්තොත් දවස් 3ක 4ක ප්‍රොසෙස් එකක්. ඉතින් කැඩුනොත් ඒ වෙලේ කොහොමද ඒක ෆික්ස් කරන්නේ? ෆික්ස් කරන්න බැරි විදිහට කැඩුනොත්. අන්න ඒ බය ඉතින් මේ අවුරුදු 8ක් දැන් මම මේ බිස්නස් එක පටන් අරන් ඒ 8 ඇතුළත මට අදටත් තියෙන දෙයක්. ඒ චැලෙන්ජ් එක නම් නැති වෙන්නේ නැහැ මං හිතන්නේ. ඇත්තදම මට මේ මෙහෙම කියද්දි මතක් වුණේ එහෙම හදාගෙන යන අතර කැඩුන අවස්ථා එහෙම නැද්ද? ආයෙ මුලින් ඉඳලා හදන්න එහෙම නැද්ද? තාම මෙහෙම එකක් වුණේ නැහැ. ඒක කියන්න මම කැමති නෑ. තාම එහෙම වෙලා නෑ. ඔය වෙලා තියෙන්නේ පොඩි පොඩි කියන්නේ වෙදර් එක හින්දා මට පොඩි පොඩි ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. ඉතින් මොකද මම මල්ලි කොහෙවත් මම කිව්වේ මම කොහෙවත් ඉගෙනගෙන නෑ කේක් හදන්න. මම self taught ප්‍රශ්න එද්දි ඒ ප්‍රශ්නවලට විසඳුම් හොයාගෙන තමයි මම ඉගෙන ගත්තේ. ඒක තමයි ඉතින් ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක් කියන්නේ. ප්‍රශ්න විසඳගෙන ඉදිරියට යන එක. මේ ඉතින් ඒ වගේ වෙදර් එකෙන් මට ටිකක් ප්‍රශ්න ආවා. ඒ කියන්නේ දැන් අපේ සමය එක කියන්නේ මාරම හීට්. හරිද? ඒ ටෙම්පරේචර් එක මාරම හයි. සමහර එක සමය එකක් තිබුණා 42 44 ගිය. එතකොට කේක් හදනවා කියන්නේ අල්ලන්නවත් අපිට බෑ කේක් එකක්. ඉතින් එතකොට මොකද්ද කරන්නේ? ඒවා හරියට මට ප්‍රශ්න වුණා. එතකොට දැන් මේ හදලා තියෙනවා උදේට එද්දි දිය වෙලා ඔක්කොම. ඉතින් ඒකට ආයි හදන්න වෙනවා. අන්න ඒ වගේ අවස්ථා ඇරෙන්න කැඩිලා වැටිලා එහෙමනම් වෙලා නෑ ඇත්තටම.
ඒක තම එතකට දැන් සෙල්් ටෝට් කරන්න මොනවගේ රිසෝස දක් පාවිච්චි කරේ දැන් අපිතම දැන් කවරු හිතන් ඉන්නවන කෙනෙක්ට මටත් කැමති මොහර දෙයක් කියෙන ගන්න මාත් කැමති බිස්නසය පටන්ගන්න එවනට ම දන්න දැන් සමහලාට කෙනෙක්කන් පලන් අක්ක කෝස කේක් හෝ දැ ලංකාව ප්‍රසිද්ධන ලංකාව ඉස්සර අපි ලංකාවිනි කල කෝස් තියන හැමදේටම කේක් කෝස් තියන කුකරි කෝස් තියන අරේවාගේ එම කෝස් තියන දැ ඇත්තරම නෑන දැන්කාල අපිට හැමදේම YouTube එකෙන් සහ ඔන්ලයින් ඉගෙන ගන්න පුළුවන් අක්ක මොහරියාගේ රිසෝසස් භාවිතා කලාද නැත්තන් කාගෙන් හරි ඒ දෙවල් ඉගෙන ගත්තද බේසිකලි YouTube තමයි YouTube තමයි පලවෙනි ඒකගේ වැරදුනානම් ඇයි වැරදුනේ කියලා මම ඉතින් හෙව්වා Google and YouTube ඇත්තරම හැම ගොඩක් ප්‍රශ්නවලට විසඳුම් දැන් YouTube එකේ තියෙනවා මම මේන්ලි කිව්වොත් YouTube and Google තමයි ඒ කියන්නේ දැන් කාලේ ඕනම දෙයක් තමන්ට ඕනකම සහ වෙලාව තියෙනවා නම් රිසර්ච් කරලා හොයාගන්න බැරි නෑ බේසිකලි ඒක තමයි උත්තරේ ඒක මේ මාත් ඒක මේ සමහර දේවල් දැන් සමහරවිට තියෙන අපි හිතමුකෝ මේ දැන් මේ ෆෝන් එකකින් වීඩියෝ එකක් අපි අරගෙන ඒක හරි විදිහට එක්ස්පෝර්ට් කරන විදිහ පවා සමහරලාවට ඉගෙන ගන්න වෙන වෙලාවල් තියෙනවා ඒ වෙලාවටත් YouTube සහ Google භාවිතා කරලා ඒ දේවල් ඉගෙන ගන්න පුළුවන් සහ විශේෂයෙන් මේ වගේ රටකට ආපුවම හැමදේම අපි රිසර්ච් කරලා ඉගෙන ගන්න ඕනේ මොකද ලංකාව වගේ එහා ගෙදරින් අහන්නවත් දන්න කෙනෙක්ගෙන් අහන්නවත් බෑනේ මේ කාටවත් වෙලාවක් නැහැ නම් එක්ක සල්ලි දීලා සර්විස් එක අපි ගන්න ඕනේ දන්න කෙනෙක්ගෙන් නැත්නම් අපි දන්න විදිහට හොයා ගන්න ඕනේ අපිට සල්ලි නෑන අපි විතකොට කරන්නේ පුළුවන් විදිහට ගන්න අන්න ඒක ඇත්තටම හොඳ මේ අපේ ජීවිත එකතු කරගන්න පුළුවන් දෙයක් තමයි සෙල්ෆ් ලර්නින් සෙල්ෆ් රිසෝසස් භාවිතා කරලා තමන්ගේ වටේ තියෙන දේවල් වලින් මොකද මට හිතෙනවා කවුරු හරි කියලා දෙන දෙයක් වලට වඩා අපි සල්ලි ගෙවලා ගන්න දෙයකට වඩා තමන් තනියම ප්‍රශ්නයක් විසඳගෙන ඉස්සරහට යනකොට තමයි ඒක මම හිතන්නේ ලයිෆ් එක්ස්පීරියන්ස් එකක් බවට සහ මේන්ලි ටැලන්ට් එකක් බවටත් පත් වෙන්නේ කියන එක තමයි මට හිතෙන දේ මම හිතන්නේ අක්කගේ කතාව අහද්දිත් ඒක අනිවාර්යයෙන්ම ඇත්ත කියලා තේරෙනවා මේ දැන් මෙහෙම ප්‍රශ්නකුත් තියෙනවා දැන් බිස්නස් කරන් යනකොට ප්‍රශ්න එනවා දැන් අක්කා ජොබ් එකක් කරන අතරේ තමයි ඔය සයිඩ් එකෙන් ඔය අපි කියන්නේ සයිඩ් හසල් එකක් විදිහට ඒක කරගෙන යන්නේ. දැන් අක්කා ෆුල් ටයිම් අක්කගේ බිස්නස් එකද කරන් යන්නේ නැත්නම් තාමත් ජොබ්? දැන් අවුරුදු 2ක් විතර වෙනවා. දැන් මම ෆුල් ටයිම් මේක කරන්නේ. wow very nice මාරම මේ ඒක මාරම ඒ කියන්නේ මටත් මාරම ගැම්මක් ආවා ඒක ඇහුවම හරිම සතුටුයි මට මුලින්ම හරි බයක් තිබ්බා ඇත්තටම කියනවා නම් මොකද මේකෙන් මට මගේ day to day දේවල් කරගන්න මදි වෙයි මට රිස්ක් එක වැඩි නේ ඇත්තටම බිස්නස් එකක් කරනවා කිව්වම දැන් for example මේ covid කාලේ අපි දැනන් හිටියේ නෑනේ අපිට එන්න පුළුවන් ප්‍රශ්න මොනවාද කියලා ඉතින් මේ වගේ full time job එකක් තිබ්බොත් අපිට ලේසි කෝප් අප් වෙන්න බිස්නස් එක රිස්ක් එක වැඩි අන්න ඒක හින්දා මට පොඩ්ඩක් මං මුලින් පොඩ්ඩක් හිතුවා නෑ මම මේක කරනවා at least weekend එකේවත් මං ජොබ් එක කරන ගමන් කරනවා කියලා පස්සේ මට හිතුණා මට වෙලාව මදි දැන් වැඩත් එක්ක කේක් හදන්න ඒක හින්දා මං අන්තිමට ඒක නවත්තලා මගේ දේනේ මොනවා වුණත් මේ හදන්නේ ඔව් ලොකු ස්ටෙප් එකක් හැබැයි ඒක මේ මට තියෙනවා පොඩි ප්‍රශ්නයක් මං කියේ කවුරුත් කියන දේවල් අහන්න කැමති නෑ ඔව් ඒක මට හරියට තිබුණා බිස්නස් එකට ફોකස් කරන්න එතකොට මගේ ඕන් බොස් මමනේ කියන ඒ කොන්සෙප්ට් එකට මං ආසින්ද ඉතින් අර ටික ඔක්කොම පැත්තකින් තියලා මේ මං මගේ බිස්නස් එක කරන්න පටන් ගත්තා ඒක මාර්ෂවක් ඉතින් දැන් ඔය සයිඩ් එකෙන් මුල් කාලේ කරගෙන යනකොට ඊට පස්සේ ජොබ් එක ඊට පස්සේ අක්කගේ පර්සනල් ලයිෆ් එක ඊට පස්සේ බිස්නස් එක ඔය ටික ඔක්කොම කොහොමද දැන් බැලන්ස් කරන් යනකොට නිකන් හරි ෆෙඩ් අප් වගේ වෙච්ච අවස්ථාවල් ආවේ නැද්ද සමහරවිට දැන් රෑ 30 රෑ 2 මම දන්නවා ඔයගොල්ලෝ ඉවෙන්ට්ස් එහෙම කරනකොට 2 3 4 වෙනකම් වැඩ කරනවා ඉතින් කොහොමද ඒ වගේ වෙලාවට හිතෙන්නේ නැද්ද අයියෝ මේ මොකද්ද කියලා හිතලා ඊට පස්සේ කොහොමද අර මොටිවේෂන් එකක් කියලා අපි කියන්නේ කොහොමද මේ මොටිවේෂන් එක එන්නේ මට හිතෙන ඒක අර කේක් හදන්න අක්කගේ තියෙන ආසාවත් එක්ක එන දෙයක්ද මෙහෙමයි මොටිවේෂන් එක කියලා කිව්වොත් ඇත්තටම මල්ලි කේක් හදන්න මට මොටිවේට් වෙන්නේ කාට හරි ක්ලයන්ට් කෙනෙක්ට කේක් එක දීලා ඒ මිනිස්සුන්ගේ රියැක්ෂන් එක තමයි මේන්ලි මගේ මොටිවේෂන් එක පළවෙනි දවසේ ඉඳන් මොකද සමහරක් අය පොඩි ළමයි එහෙම ඇවිල්ලා අර නිකන් ටෝයි එකක් දැක්කම මේ මාර විදිහට සර්ප්‍රයිස් වෙන්නේ එහෙම අවස්ථා තියලා තියෙනවා මට හිතෙනවා අනේ මගේ අතේ ෆෝන් එක තිබ්බනම් මේක රෙකෝඩ් කරන්න කියලා අන්න කොච්චර මහන්සි වුණත් at the end of the day අරක දැක්කට පස්සේ අර මහන්සිය හැමදේම නැති වෙලා යනවා අනිත් එක ඉතින් මෙහෙමයි ඉතින් ලයිෆ් එක කියන්නේ හැමදේම බැලන්ස් කරගන්න එකනේ ඉතින් මං හිතන්නේ ඉතින් වර්ක් ලයිෆ් කියන්නේ ඒකෙම කොටසක් නේ
මං එහෙම ලොකුවට ෆෙඩ් අප් වෙලා නෑ අර ආසාවෙන්නේ ගොඩක් කරන්නේ මට ඉවෙන්ට්සුත් කේක්සුත් හරි ආසයි කරන්න ඒකින්ද සමහර දවස් තියෙනවා නිදාගන්න නැතුව කේක් හදපු ඒත් ඉතින් අර එහෙම දවස් දෙකක් තුනක් යනකම් මහන්සි ඒ වුණාට ඊළඟ සතිය ආයෙ වැඩ ගන්නවා ඉතින් අර අක්කයි කිව්ව ඒ කතාව නම් ඇත්තටම මේ ගොඩක් වටන ගැන තමන්ගේ ප්‍රොඩක්ට් එකේ ෆයිනල් රිසල්ට් එක දැක්කම සහ ඒ රිසල්ට් එක තව කට්ටිය දැකලා ඒගොල්ලන්ගේ රියැක්ෂන් එක දැක්කම දැනෙන සතුට මං හිතන්නේ ඒක කිසිම මුදලකට යට කරන්න පුළුවන් විදිය දෙයක් නෙමෙයි මං හිතන්නේ ඒක තමයි සල්ලි දීලා ගන්න බෑනේ මිනිස්සෙක් දැන් අපි දන්නේම නැති කෙනෙක් අපිව මේ කේක් එකක් දිහා බලලා අපිව ඇප්‍රීෂিয়েට් කරන්නේ ඇත්තටම මේක හොඳ හින්දානේ ඒක ගන්න බෑනේ අපිට සල්ලි දීලා අනිවාර්යයෙන් අන්න ඒක තමයි ලොකු මොටිවේෂන් එක ඒක තමයි ලොකුම දේ. සහ මේ වෙලේ කට්ටියටම බලන් ඉන්න බලන් ඉන්න හැමෝටම මතක් කරනවා මම මේ link එකේ දාලා තිය අක්කගේ Facebook Instagram details. දැන් ඔයගලන්ට පුළුවන් මේක අහන අතරෙම cakes by Sue ගිහිල්ලා බලන්න මේ අක්කගේ වැඩ කොහොමද කියලා. අක්කා වැඩක් කියලා අපි කියන්නේ. වැඩක්ගේ වැඩ කොහොමද කියලා ඔයගලන්ට ගිහිල්ලා බලා ගන්න පුළුවන්. මේ සමහර ලාවට අක්කගේ Instagram එකේම stories දානකොට මම දේශාන්ටත් කතා කරලා පෙන්නනලා තියෙනවා මේක බලන්නකෝ මේ කොහොමද මේව හදන්නේ කියලා වගේ. අර ඒ වගේ එච්චරටම හිතාගන්න බැරි විදිහ මාරම ක්‍රියේටිව් අයිඩියාස් ඊට පස්සේ හදන ඒ පර්ෆෙක්ෂන් කියලා කියන්නේ මාරම පර්ෆෙක්ට්. දැන් අපි දන්නවා දැන් කේක්ස් දැන් අපි ෆලෝ කරන ගොඩක් කට්ටිය ඉන්නවා කේක්ස් තියෙන පේජස් අපි ලස්සන එකක් දැක්කම ෆලෝ කරනවා. එතකොට අර අපිට කම්පෙයාර් වෙනවනේ සමහර මේකට වඩා මේකද අර අක්කගේ කේක්ස් දැක්කම ගොඩක් අර පර්ෆෙක්ෂන් කියන එක මම ගොඩක් දකිනවා. සහර නීට් ඇන්ඩ් ටයිඩි අර මට හිතෙන්නේ ඒක මේ මාරම අක්ක දැන් අවුරුදු 8ක් තිස්සේ කරගෙන ඉන්න හින්දා ආපු මේ දෙයක් වෙන්නේ නැති සමහර විට ඒනට ඒක දැක්කම හරිම මේ wow ෆැක්ටර් එකක් තියෙනවා ඒක ඉතින් ඒකට මම හරි ආසයි ගොඩක් ලොකු හේතුවක් තියෙනවා මගේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මං හරි හැමදේම ඉන් ඩීටේල් බලනවා ඒ කියන්නේ කේක් විතරක් නෙමෙයි මං හිතන්නේ ඉස්සර ඉඳන්ම මට මොකක් හරි දෙයක් හැදුවොත් මං කෑමක් හැදුවත් ඉන් ඩීටේල් දැන් මං ගෙදර කරි එකක් හදනවා කියන්නේ ලංකන් ඒකට කිසි දෙයක් නැත්තම් මං ඒ කරි එක හදන්නේ නැහැ අවශ්‍ය දේවල් ටික නැත්තම් ඒ වගේ තමයි කේක් එකේ මට මං සැටිස් වෙනකන් ඩීටේල් එක මං ඒ කේක් එක හදනවා ඒකෙන් සමහර වෙලාවල් තියෙනවා ෆොන්ඩන්ට් එක දෙතුන් පාර ගලවපු මොකද මට මේ සමහර වෙලට පේන්නේ නැති බම්ප් එකක්. ඒක ගවා ගන්න මම දෙතුන් පාර ඒක ෆොන්ඩන්ට් එක ගලවලා දානවා. සමහරට ක්ලයන්ට් ඒක නෝටිස් කරන්නේවත් නැති වෙන්න පුළුවන්. අනේ ඒ වගේ වෙලාවල් තියෙන එක පොඩ්ඩක් මගේ ප්‍රශ්නයක් හින්දා වෙච්ච හොඳ දෙයක්. හොඳ දෙයක් ඒක. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ බලන්න මේ කතාව නිකන් පොඩ්ඩක් පෝස්ට් කරලා ගිහලා බලන්න Instagram එකේ අනිවාර්යයෙන් අක්කව ෆලෝ කරන්න. ඔයගලන්ට දවස ගානේ ලස්සන කේක් ස්ටෝරීස් උදේ පාන්දර නැගිට ගමන් කොහොමද ලස්සන කේක් එකක් දැක්කම ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන් ගිහලා බලන්න මම ඔක්කොම ලින්ක්ස් දාලා තියෙන්නේ. Thank you. ඉතින් අක්කගේ පළවෙනි කේක් එකේ ඉඳලා දැන් කේක් කීයක් විතර හදලා තියෙනවද? මෙහෙමයි මුල් දවස්වල නම් මල්ලි මං ගණන් කරා. සතියෙන් සතියට ගණන් කරා. ඊට පස්සේ ඇත්තටම ට්‍රැක් එක පොඩක් නැති වුණා. මොකද ඉන්දුර කොහොමත් අවුරුදු 5කට විතර يعني 5ක් විතර වෙද්දි මං 6000ක් විතර හදලා තිබ්බා. කේක් 6000ක් හදලා? ඔව්. නෙමෙයි ඔය ඔක්කොම කේක් පෝස්ට් කරන්න නැතුව වෙන්න පුළුවන්. මොකද මමත් සමහරක් වෙලාවට මම කේක් එකත් එක්ක හැපි නැත්තම් ඒ කියන්නේ ඩිසයින් එකත් එක්ක මම හැපි නැත්තම් මම සමහරක් වෙලාවට පෝස්ට් කරන්නේ නැහැ. හැබැයි ක්ලයන්ට්ගේ රික්වයර්මන්ට් එක අපි දෙන්න එපා. ඒක හින්දා හදන ඒවා තියෙනවා. එතකොට ඒවා මම සමහරක් වෙලාවට පෝස්ට් කරන්න නැති වෙන්න පුළුවන්. පරණ කේක් මුලේ ඉඳන් ඒවා පොඩ අඩුයි මගේ පේජ් එකේ. මටම හිතෙනවා අයියෝ ඇයි මම මෙහෙම හැදුවේ මේ කේක් එක කියලා. හැබැයි ඒවා අයින් කරන්න හොඳත් නැහනේ. මොකද ඔව් ටික ටික ඔව් ඒක ආපු විදිය මට අමතක කරන්න හොඳ නැහැ. මාත් කියන්නේ ඒකද අර පරණේව දැක්කම තමයි කට අම්මට සිරිම මාර හොඳ ගමනක් ඇවිල්ලා තියෙනවා ඩිවෙලොප් වෙලා තියෙනවා කියලා. අර ඒක අනික ඒක මටත් අපිටත් ඒක ඒක දකිද්දි අපිටත් යන්න හරි. ඒක හරි. මේ ඔය ගැන කියද්දි මට මේ මතක් වෙච්ච මට මේ ප්‍රශ්නයක් එකපාර උලට ආව. මට දැන් අක්කගේ කතාවත් එක්ක එහෙම අමතකුණා. මේ කේක්ස් කීයක් හැදුවද කියද්දී ආවේ අයියෝ හොඳ ප්‍රශ්නයක්. දැන් කවද්ද ඒක අවුලක් නෑ. ඉතින් ඔව් ඒ තමයි මේ දැන් කොවිඩ් හින්දා අපිට සෙට් වෙන්න බැරි වින්දලා අපි ඔන්න දැන් කතා වුණා අක්ක එහෙනම් කරමුද කියලා මං ඇහුවා අක්කගෙන් කවද්ද ළඟම දවස කියලා. මට සති දෙකමාරකට පස්සේ දවසක් තමයි හම්බුනේ. ඒ කියන්නේ අර කොවිඩ් හින්දා මෙල්බන් වල උත්සව මුකුත් යන්න බැරි නිසා ඔක්කොමලා පෝස්ට්පෝන් කරලා මම හිතන්නේ අක්කට ඉවෙන්ට්ස් ගොඩක් එකපාරම අක්කරි සෙට් වෙලා එහෙම හරි. ඉතින් ඒ කියන්නේ දැන් වෙද්දි අක්කට අක්කගේ කියන්නේ හොඳ ක්ලයන්ට් බේස් එකක් ඉන්නවා. ඊට පස්සේ දැන් මං හිතන්නේ අක්ක සෑහෙන බිසි. ඉතින් මේ වෙලේ ගොඩක් ආයිත් පාරක් තෑන්ක් කරන්න කැමති.
අපිට මේ වෙලාවත් දුන්නට අමාරුවෙන් හරි පොඩි වෙලාවත් දුන්නට අපිත් එක එකතු වෙන්න දැනගෙන ගොඩක් කාලින් දන්න මල්ලි කෙනෙක් ඉතින් ඒවට පොඩ සලගන්න එපා. thank you දැන් මෙල්බන් අපි අනිවාර්යෙන් ආපුවම අනිවාර්යෙන් හම්බෙමු. එතකොට අපි වෙනම vlog එකක් කරමු. කේක් එකක් හදන්නේ කොහොමද කියලා මට කට්ටියට පෙන්වන්න පුළුවන්. පොඩි කාලයක් දෙන්න මේ පොඩ්ඩක් අපේ මේ මොකක්ද අපේ මේ රටවල් දෙකක ඉන්නවා වගේ අත්‍තරම මෙල්බන් ඇඩ්ලෙඩ් කියන්නේ. මෙල්බන් ඉඳන් ඇඩ්ලෙඩ් එන්න බෑ. නැත්තම් ඉතින් මහා පයිලාවක වෙනසකුත් නැහැ. වෙනසකුත් නැහැ. ඕ ප්‍රශ්නේ එන්න බෑ. දැන් මේ ස්ටේට් එකේ මේ ස්ටේට් එකේ එන්න දෙන්නේ නැති සීන් එකක් තියෙනවා. අර ඒ වගේ ඒ ඔක්කොම සමනය වුණාට පස්සේ අපි අනිවාර්යෙන් හම්බෙමු. ඉතින් දැන් මේ අක්කගේ කේක්ස් බයි සූ කියන එක පිටිපස්සේ තියෙන්නේ ඇත්තටම පළවෙනි එක හાર્ඩ් වර්ක්. ඊට පස්සේ මට හිතෙනවා කන්සිස්ටන්සි ඩිසිප්ලින් කියන දේ තියෙන. ඊට පස්සේ අක්කා කිව්වා අක්කා ඉන් ඩීටේල් හැමදේම බලනවා. ඊට පස්සේ පැෂන් එක ඒ කියන්නේ අර ඒක දේ කරන්න තියෙන ආසාව සහ ඒකේ රිසල්ට් එකෙන් පස්සේ දැනෙන ෆීලිං එකේ හැමදේම මං හිතන්නේ ඕනම දෙයක්. ඒ කියන්නේ මං කියන්නේ මේ බිස්නස් එකක් නෙමෙයි. තමන්ගේ ජීවිතේ මොන දේ කරත් ඔය හાર્ඩ් වර්ක්. ඊට පස්සේ පැෂන් එක. ඊට පස්සේ ඩිසිප්ලින් කන්සිස්ටන්සි ඔය වගේ දේවල් ගොඩක් මං හිතන්නේ අපේ ජීවිතේට වැදගත්. අක්කට අක්කගේ ඒ කියන්නේ ස්ටෝරි එකෙන් අක්කගේ ඔය අත්දැකීම් වලින් ඒ ගැන බලන් ඉන්න කෙනෙක්ට දෙන්න පුළුවන් නම් මොන වගේ දෙයක්ද කියන්න තියෙන්නේ? ඔව් මල්ලි. මෙහෙමයි. දැන් මං කතා කරොත් මං වඩ ඉස්සෙල්ලා කිව්වා වගේ මං හරි බයෙන් හිටියා බිස්නස් එකක් පටන් ගන්න කියන එක. අනිත් එක ඉතින් අපේ අම්මලගෙත් මෙන්ටැලිටි එකේ තියෙන්නේ ෆුල් ටයිම් ජොබ් එකක් කරන්න කියන එකනේ. ඉතින් ඒක ඇතුලේ මට ගොඩක් රිස්ක් තිබ්බා. ඒක හින්ද මං හරියට දෙපාර තුන් පාර හිතුවා මම මේක කරනවද නැද්ද කියන එක. දැන් මම එන අයට කියන්නේ එහෙම හිත ඉන්න ඕනේ නෑ. ඇත්තටම මේක මෙල්බර්න් කියලා කියන්නේ මගේ යාළුවෙක් කියනවා land of opportunities කියලා. හරිද? ඇත්තටම ඔව්. අපිට වෙන රට මන් දන්නේ ලංකාවත් එක්ක comparatively බැලුවොත් මේ රටේ දෙයක් අලුතෙන් පටන් ගන්න හරි ලේසි මල්ලි. අනිත් එක උදව් කරන්න අය අපිට ලේසියෙන් ප්‍රොසෙස් එක හරිම ලේසි. ඇත්තටම ලංකාවේ වගේ නෙමෙයි. ඉතින් ඒකින්ද දෙයක් හිතුනොත් ඔයාට ෆුල් ටයිම් ජොබ් එකක්ම කරන්න ඕනේ කියලා නෑ. බිස්නස් එකක් කරන්න ඔයාට පැෂන් එකක් තියෙනවා නම් ඒක ක්‍රියාත්මක කරන්න. රිස්ක් එකක් ගන්න. රිස්ක් බල බල ඉන්න එපා. හරියන්න හෝ වැරදෙන්න ඉස්සෙල්ලා ස්ටාර්ට් අප් එක. රිස්ක් එකක් තරම් ස්ටාර්ට් එක ගන්න. කියලා තමයි මට කියන්න වෙන්නේ. හැබැයි ඒක ඇතුලේ හැමතිස්සෙම දැන් මගේ බිස්නස් එකත් එක්ක බැලුවොත් දැන් මම ප්‍රොඩක්ට් එකක් එක්කනේ මම හැමතිස්සෙම ඉන්නේ. එතකොට ඒ ප්‍රොඩක්ට් එක හැමතිස්සෙම කන්සිස්ටන්ට් වෙන්න ඕනේ. හරිද? ඒකේ තියෙන ක්වොලිටිස්. කියන්නේ නීට්නස්. අනිවාර්යයෙන් පළවෙනි පාර මම කේක් එකක් කරා හොඳයි කියලා හිතලා දෙවෙනි පාරෙද්දී ඒ ක්වොලිටි එකට වෙන්න ඕනේ. දෙවෙනි පාර ගන්නේ ඒකට ගත්තේ නැත්තම් ඒක ප්‍රශ්නයක්නේ. මගේ මල්ලි සමහර ක්ලයන්ට්ස්ලා ඉන්නවා කේක් 13 14 මගෙන් ගත්ත ක්ලයන්ට්ස්ලා. ඒ කියන්නේ වැළුවත් බේබි ෂවර් එකේ ඉඳන් බබාගේ ක්‍රිස්ටනින් එකේ ඉඳන් ෆස්ට් බර්ත්ඩේ සෙකන්ඩ් බර්ත්ඩේ ඔය වගේ කේක් හැම ඉවෙන්ට් එකකටම මගෙන් කේක්ස් ගන්න මගේ එහෙම ලෝයල් කස්ටමර් බේස් එකක් මට ඉන්නවා. ඒ ඉන්නේ මං අර ක්වොලිටි එක මේන්ටේන් කරපු හින්දානේ. ඒක එතකොට අනිවාර්යයෙන්ම මේ ප්‍රොඩක්ට් එකකට සම්බන්ධ දෙයක් කරන්න ඉන්නවා නම් මම අනිවාර්යයෙන්ම කියනවා ඒ දේ ක්වොලිටි එක මේන්ටේන් කරන්න. ඒක ගොඩක් වටිනවා. කමියුනිකේෂන් ක්ලයන්ට්ස්ලත් එක්ක තියෙන රිලේෂන්ෂිප් එක. මොකද අපි හොඳට කමියුනිකේට් කරන්න ක්ලයන්ට්ස්ලට රූඩ් වෙන්න නැතුව කතා කරන්න හැමතිස්සම මොකද බිස්නස් එක කස්ටමර්නේ මේන් තින්. එයාව හැපි කරන එකනේ අපි කරන්න ඕනේ. ඒකට අවශ්‍ය කමියුනිකේෂන් තියෙන්න ඕනේ. ඒව තමයි ඉතින් පොඩක් කන්සිඩර් කරන්න ඕන දේවල් බිස්නස් එකක් මගේ බිස්නස් එකට කම්පැරටිව්ලි මම කතා කරා. කම්පැරටිව්ලි ගත්තේ. රයිට්. ඒකෙන් ඇත්තටම ඕන මාරිතන අක්කාගේ බිස්නස් එක සම්බන්ධයෙන් කියවට මං හිතන්නේ දැන් සමස්තයක් විදිහට ගත්තම ඔය කිව්ව හැමදේම මොනයම් හෝ ආකාරයකින් මේ ඕනම දෙයකට පාවිච්චි කරන්න පුළුවන්. දැන් ජීවිතයට ගත්තත් ඔය කන්සිස්ටන්සි ක්වොලිටි කියන එක තියෙන්න ඕනේ. කමියුනිකේෂන් කියන එක තියෙන්න ඕනේ බේසිකලි. නැත්තම් ජීවිතේ ඒ කියන්නේ අපිට යාළුවෙක් හරිය විදිහට යාළුවෙක් එක්කවත් කතා කරන්න නැත්තම් අපිට යාළුවත් එක්ක කමියුනිකේෂන් තියාගන්න බැරි නම් යාළුකමක් හොඳට තියාගන්නත් බෑ. ඒ වගේ ඒවා හැම දෙයකටම ජීවිතේට වැදගත් වෙනවා. ඉතින් එන්නේ ක්වොලිටිස් අපිට පුළුවන් නම් අපේ ගෝල්ස් වලට ඩ්‍රීම්ස් වලට ඔය සුවක් පාවිච්චි කරා වගේ පාවිච්චි කරන්න ලොකු ගමනක් යන්න පුළුවන්. හිතන්නකෝ දැන් අක්කා දැන් කිව්ව කතාවත් එක්ක ළමයි ඉපදුණු දවස් ඉඳලා දැන් බර්ත්ඩේස් දැන් ඒ ළමයාත් එක්ක අක්කාගේ බිස්නස් එකත් එක්ක ළමයාත් ග්‍රෝ වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ජීවිතේ මෙහෙම මගේ ටැග් ලයින් එකත් මල්ලි because you have a story to tell. ස්ටෝරි
ඉතින් ඒක මං එක දැම්මෙත් එතකොට ඒගොල්ලන්ගේ හැම ලයිෆ් එකේ ඉවෙන්ට් එකක් එක්කම මම ඉන්නවා මෙමරි එකත් එක්ක. එහෙම හිතාගෙන තමයි මම ටැග්ලයින් එක දැම්මේ. ඒක මාර ක්‍රියේටිව් ටැග්ලයින් එක. ඒක ඇත්තටම ඒක පිටවස්සේ ලොකු කතාව. ලොකු මේ ලොකු මීනින් එකක් තියෙනවා ඇත්තටම. මීනින් එකක් තියෙනවා. මේ නයිස්. දැන් මේ කතා කරගෙන යද්දි මං හිතන්නේ වචන 10ක් කිව්වොත් හැමතිස්සෙම එක වචනයක් කියවුණා යාළුවෝ ෆ්‍රෙන්ඩ්ස්ලා මගේ යාළුවෝ එහෙම කියලා ගොඩක් තැන්වල කියවුණා. අපි මේ කතා කරමු මුල ඉඳන් පොඩ්ඩක් හොඳට විස්තරයක් ඕන තරම් වෙලාව අරගෙන කියන්න කොහොමද ඔය යාළුකම් පටන් ගත්තේ? කවුද යාළුවෝ? මන් දන්නවා යාළුවෝ කීප දෙනෙක් මාත් දන්නවා වගේ කට්ටිය හම්බෙලා අපි දෙනවනේ. අනිවාර්යයෙන්ම ඒ කට්ටිය කොහොමද ඊට පස්සේ ඒගොල්ලෝ දව් කරේ කොහොමද? කතා ටිකක් අපි කියමු අක්කට දව් කරපු විදිහ සහ අද වෙනකන් ඒ ආපු ගමනේ කතා බහ කොහොමද කියලා. අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ව කිව්වේ නැත්තම් මේ එයාවේ හරි ලොකු අඩුවක්. මොකද අද මම මේ කේක්ස් බයි සූ එකේ මම මේ අද ඉන්න තැනට හැම ස්ටෙප් එකකදීම මගේ අම්මයි තාත්තයි මල්ලි ඇරුණම මට ගොඩාක් උදව් කරලා තියෙන්නේ මගේ යාළුවෝ. يعني පටන් ගන්න අයිඩියා එකේ පටන් ගන්නකොට නම දීපු තැන ඉඳන් මගේ පළවෙනි ඉක්විප්මන්ට්ස් ටික ගන්න. මට පළවෙනි oven එක ගන්න පළවෙනි hand මම ඇත්තටම අතින් කේක් බීට් කර හිටියේ මල්ලි මුලේ hand mixture එකකින්. හරිද? මට එතකොට පළවෙනි stand mixture එක අරන් දෙන්නේ මගේ යාළුවෝ ටික මගේ 25th birthday එකට. මගේ website එක හදලා දෙන්නේ මගේ යාළුවේ. එතකොට මේකේ හැම තැනකදීම මගේ යාළුවෝ ටික ඉන්නවා. ඉතින් අනිවාර්යයෙන්ම මං තෑන්ක් කරන්න ඕනේ සුමුදුට ශාන් අයියා තමයි මගේ වෙබ්සයිට් එක හදලා දුන්නේ. ලයිරු අයියා, ශහනි, මලින්ද අයියා. ඒගොල්ලන් ඇරුණම තව මගේ යාළුවෝ ගොඩක් ඉන්නවා. නම් කියපු නොකියපු හැමෝටම වචනකින් හරි මට උදව් කරපු හැමෝටම thank you. අද ඒගොල්ලෝ ඉඳ තමයි මම කේක්ස් බයිසු මෙතන තියෙන්නේ. මේ ඕක කතා කරගෙන යද්දි මේ අපිටත් අපේ යාළුවෝ මතක අපි නම් තාම ටිකක් තාම පොඩි හින්දා තාම මේ ඔච්චර ඒ කියන්නේ අක්කාට දැනෙන තරම් දේවල් දැනෙනවද කියන්න අපිට තාම තේරෙන්නේ. මොකද අපි තාම ඒගොල්ලොත් එක්ක grow වෙන ගමන් ඉන්නේ. තාම අතහිත දෙන ගමන් ඉන්නේ අපි කට්ටිය. ඉතින් කොහොමද ඒ community feeling එකක් කියලා අපි කියන්නේ කොහොමද ඒ community feeling එක ඒ කියන්නේ දැන් අක්කගේ business එකත් grow වෙන්න ඊට පස්සේ අක්කගේ life එකෙත් ඉස්සරහට යන්නේ හැමදේටම ඔය එකම set එකක් family එකක්. මොකද විශේෂයෙන් මම මේක මතක් කරන්නේ අපි පිටරට ගින්න. එතකොට අපිට ඇත්තටම පවුලේ කට්ටිය හැමතිස්සෙම හැමතැනම ශ්‍රී ලංකන්ස්ලා නැහැ. එතකොට ඒ කොහොමද ඒ family එකේ කට්ටියක් වගේ එකට ඉන්නකොට ඒ අත්දැකීම් මොන වගේද සහ ඒ කියන්නේ මම basically අහන අක්කට මොන වගේ කොහොමද දැනෙන්නේ family feeling එක community feeling එක? ඇත්තටම මල්ලි හරිම වාසනාවන්තයි මුලින්ම කියන්න ඕනේ. හැමෝටම සමහරට මන් දන්නේ එහෙම හම්බෙනවද නැද්ද කියලා. හැබැයි මට හම්බෙච්ච යාළුවෝ ටික අද වෙනකන් ඒ කියන්නේ පළවෙනි දවසේ මේ රටට අඩිය තියපු දවසේ ඉඳන් අද වෙනකන් මේ මගේ යාළුවෝ ඒ පටන් ගත්ත යාළුවෝ ටික අද වෙනකන් මට ඉන්නවා. කියන්නේ හැම දෙයකදීම දුකකදීද කරදරයකදීද ආයි සතුටකදීද හැම දෙයකම ඒගොල්ලෝ ඉන්නවා. ඉතින් ඒක එක පැත්තකින් හරි හයියක් මල්ලි. මොකද මම දන්නවා ප්‍රශ්නකදී කාටද කතා කරන්න ඕනේ. මෙයා අනිවාර්යෙන් මං වෙනුවෙන් ඉන්නවා මේ ප්‍රශ්නේදී කියලා. ඒක හෙන සපෝට් එකක් අපිට දෙයක් කරගෙන යන්න. ඉතින් මං කියන්න ඕනේ ඇත්තටම හරි ලකි මේ වගේ යාළුවෝ ටිකක් මට හම්බෙච්ච එක ගැන. අනිවාර්යෙන්. එතකොට දැන් කොහොමද අක්කගේ දැන් ඉස්සරහට ප්ලෑන්ස් කොහොමද දැන් මේ කේක්ස් බයි සූ එකේ වැඩ කටයුතු මොන වගේ මොන හරි ප්ලෑන්ස් මොන හරි තියනවද නැත්නම් දැන් මේ යන විදිහට දැන් කොවිඩ් වලින් පස්සේ ආයි ඕපන් වුණා විතරයි බිස්නස්? මෙහෙමයි නියර් ෆියුචර් එකේ ලොකු ප්ලෑන්ස් නෑ. ඇත්තටම කියනවා නම් බෑක්ලොග් එකක් තියෙනවා ලොකු ඒක ක්ලියර් කරන්න ඕනේ. මොකද පහුගිය අවුරුදු දෙකේම ඉවෙන්ට්ස් රීෂෙඩියුල් වෙවි ආව මිසක් ඒවා වුණේ නෑ. ඉතින් ඒවායේ ඉවෙන්ට්ස් වල කේක්ස් තියෙනවා. ඉස්සෙල්ලා ඒවා ඉවර කරන්න ඕනේ. ඊට පස්සේ දැන් අලුත් අවුරුද්දට එන ඒවා තියෙනවා. ඒවා කරලා මගේ ඉතින් ළඟ ලොකු බලාපොරොත්තුවක් නැහැ. හැබැයි මගේ පොඩි ඩ්‍රීම් එකක් තියෙනවා. මේ කේක් ස්ටුඩියෝ එකක් පටන් ගන්න. දැන් මම ගෙදරනේ දැන් මට දැන් කවුන්සිල් රෙජිස්ටර්ඩ් කිචන් එක තමයි මම බිස්නස් එක කරගෙන යන්නේ. හැබැයි මට ඕඩිනරි කැෆේ එකක්වත් ඕඩිනරි බේකරි ෂොප් එකක්වත් දාන්න ආස නැහැ. මම හිතන්නේ කේක් එකක් බේක් කරනවට වැඩිය මං
ආසයි ඒක ඩිසයින් කරනවා කියලා කියන්න ඇත්තටම කියනවා නම් ඒක හින්දා මම එතන ඉඳන් මම කැමති මම කේක් ස්ටුඩියෝ එකක් දාන්න. එතකොට කස්ටමර් එක කතා කරලා ඒගොල්ලන්ගේ ඩිසයර්ස් වලට මට ප්‍රොඩක්ට් එකක් දෙන්න පුළුවන් තැනක් හදන්න මට ලොකු ඩ්‍රීම් එකක් තියෙනවා. ඉතින් කවදා ඒව අචීව් කරගන්න පුළුවන් නේද දන්නේ නැහැ. ඒක වෙනස්ම සහ මට හිතෙන ඒක මාර මේ ක්‍රියේටිව් අප්‍රෝච් එකකුත් කියලත් කේක් බිස්නස් එක සම්බන්ධයෙන් ගත්තම. ඔව් මොකද ඉතින් ප්‍රාර්ථනා කරනවා බේකරි කිව්වොත් බේකරි කියලානේ. එහෙමනේ. ඉතින් මට ඒකට පොඩක් වෙන පොයින්ට් ඔෆ් view එකක් දෙන්න ඕනේ. මේක මේ බේකින්ම විතරක් නෙමෙයිනේ. මේක ආර්ට් එකක් ඇත්තටම කියනවා. ආර්ට් එකක් අනිවාර්යෙන්ම ක්‍රියේටිව්නස් එකක් කියන්නේ ක්‍රියේටිවිටි එකක් තියෙන්න ඕනේ. ඒක පිටිපස්සේ අක්කගේ වැඩ දිහා බලපුවම ඇත්තට මේක තේරෙනවා බේසිකලි. මට මේ දැන් අපි කොවිඩ් ගැන කතා කරපු හින්දා මේ නිකන් මේක අතුරු ප්‍රශ්නයක් කොහොමද කොවිඩ් කාලේ මැනේජ් කරගත්තේ? දැන් මොකද මම නම් ඇඩ්ලෙඩ් ආපු හින්දා මට ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. මොකද මෙහෙ ඉක්මනටම ලොක්ඩවුන් එක ඒගොල්ලෝ ලිෆ්ට් ඔෆ් කරා. ඊට පස්සේ මම හිතන්නේ මෙල්බර්න් වල සෑහෙන කාලයක් මේ ඔයගොල්ලෝ දැන් මම හිතන්නේ මේ ගිය මාසෙ විතර වෙනකම්ම නෑ මේ මාසේ ගිය මාසේ අන්තිම වෙනකම්ම වගේ තිබ්බ ලොක්ඩවුන් එක. කොහොමද අක්කගේ දැන් ඔය දැන් අපි කියන්නේ අර මෙන්ටැලිටි එක තියාගෙන දැන් මම හිතන්නේ එතකොට අක්කගේ බිස්නස් වැඩ කටයුතුත් ඔක්කොම ඩිලේ වෙගෙන එතකොට අපේ ඉන්කම් වලටත් මේ සමහර විට මේකක් වෙන්න පුළුවන්. බට් ආණ්ඩුවෙන් සහයෝගයක් හම්බුණත් අපිට අර මෙන්ටැලිටි එකට ආණ්ඩුවෙන් කොහොමද සහයෝගය දෙන්න බෑනේ. කොහොමද ඒ කාලේ මොන වගේ දෙයක්ද දැනුනේ? කොහොමද කෝප් කරගත්තේ දේවල්? මුලින්ම නම් ඇත්තටම මාර එක ස්ට්‍රෙස්ෆුල් මල්ලි. මොකද මේකේ ඕන්ලි ඉන්කම් සෝස් එකනේ දැන්. එතකොට ඉතින් මුලින් හරියට බය හිතුණා. හැබැයි එකම දේ මම පොඩ්ඩක් සේවිං පැත්තට බර කෙනෙක්. මං හරි බයයි. ඉමර්ජන්සි ෆන්ඩ් එකක් තියෙනවා. ඉමර්ජන්සි ෆන්ඩ් එකක් තියෙනවා. නයිස්. මම මගේ මේ මනි 101 කියලා සීරීස් එකක් කරනවා. මම ඒක කියලා දෙනවා මේ ස්පෙෂලි මේ පොඩි කට්ටියට මේ ඉමර්ජන්සි ෆන්ඩ් එකක් හදන විදිහ, සැලරි එක හදාගන්න විදිහ. මොකද මට වෙලා තියෙනවා මේ කරදර ප්‍රශ්න වෙලා තියෙනවා මේ සැලරි එක හම්බුනම කොහොමද මැනේජ් කරගන්නේ කියලා දන්නේ නැතුව ප්‍රශ්න වෙලා ඊට පස්සේ මම තනියම ඉගෙනගෙන පොත්පත් කියලා දැන් මට තේරුණා අඩ ඒ කාලේ මට කවුරු හරි කියලා දුන්නා නම් කියලා දැන් එහෙනම් මම කියලා දෙනවා. අනිවාර්යයෙන් මේක මොකද මම තනියෙන් තමයි එකට ක්‍රමේවාගත මුලින් දැන් හම්බෙන ගානට වියදම් කරන්න ඕනේ. තව මේ ගාන විතරයි ඔයාට අනම්මනම් කරන්න තියෙන්නේ. අන්න එහෙම මම එක්සෙල් ෂීට් හදාගෙන ඔහොම තමයි මුලින් පටන් ගත්තේ. හැබැයි මට දැන් කොවිඩ් එක ඇතුලේ මට හිතුණා ඒක කරපු එකේ ලොකු හොඳක් තියෙනවා මල්ලි. ගවර්න්මන්ට් සපෝට් ඇත්තටම මේ රට කියන්න ඕනේ අර කිව්වා වගේ ලෑන්ඩ් ඔෆ් ඔපචුනිටිස් තමයි. මේ ගවර්න්මන්ට් සපෝට් හරියට තිබුණා බිස්නස් වලට. හැබැයි පොඩි ලූප් හෝල්ස් තිබ්බා. මොකද ස්මෝල් බිස්නසස් වලට සමහර වෙලාවෙදි කවර් වුණේ නැහැ ඒ දේවල්. ඒක හින්දා පොඩි ප්‍රශ්නයක් ආවා. හැබැයි අර ඉතින් සේවිංග්ස් තිබ්බ හින්දා ඒක ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. අර ඊට වැඩිය ලොකු ප්‍රශ්නයක් මට තිබුණේ දැන් කේක් එකකදී ඕඩර් එකක් දෙද්දි ඩිපොසිට් එකක් දෙනවනේ ක්ලයන්ට් කෙනෙක්. දැන් ඕක මං ගාව තියෙනවා දැන් අවුරුදු 2ක් ඉවෙන්ට් එක වෙන්නේ නැතුව. දැන් ඒක එතකොට ඉන වේ ණයක්නේ. ආයි දෙන්න ඕනේ හදිසියක් කැන්සල් වුණොත් දෙන්න ඕනේ. අන්න ඒ ප්‍රශ්නේ තිබුණා. ඒක මැනේජ් කරගන්න විදිහ. හැබැයි මගේ ක්ලයන්ට්ස්ලා මාව කොච්චරද විශ්වාස කරනවද කියනවා නම් ඒ අද වෙනකන් එක්කෙනෙක් දෙන්නෙක් ඇරෙන්න ඒක එකම ඩිපොසිට් එකක්වත් ආයි ගත්තේ නැහැ මගේ ක්ලයන්ට්ස්ලා. ඒක මට ලොකු හයියක් වුණා කොවිඩ් කාලේ කෝප් අප් වෙන්න. නැත්තම් ඉතින් ඇත්තටම බැලුවොත් ස්මෝල් බිස්නස් ඕන කෙනෙක් විදියට මාරම චැලෙන්ජින් කාලයක් ඉතින් කොවිඩ් කාලේ. ළඟදී ලංකාවට යන්න අදහසක් තියෙනවද? කොහොමද? අනිවාර්යෙන්ම යන්න ඕනේ. මං සාමාන්‍යයෙන් අවුරුද්දට එකපාරක් කොහොම හරි අම්මාව තාත්තා මල්ලිව බලන්න ගියා. කොහොම හරි මගේ තාත්තා නැති වෙනවා දැන් අවුරුදු 2කට කලින්. ඒ පාර ගිහිල්ලා ආවට පස්සේ මට ලංකාවට යන්න බැරි වුණා. ඉතින් අදහසක් තියෙනවා ඉක්මනට යන්න මේ හැබැයි මේ බැක්ලොග් එක ක්ලියර් කරලා යන්න ඕනේ. මොකද ඉතින් මිනිස්සු මාව විශ්වාස කරලානේ ඉතින් ඕඩර් කරන්නේ ඒගොල්ලන්වත් මේවා. ඒක තමයි. අක්කට ඉතින් අයිඩියා ගන්න නැත්නම් කේක් ස්ටුඩියෝ එකකුත් ඕපන් කරනවා කිව්ව හින්දා හිමීට දැන්නද ශ්‍රී ලංකන් ලංකාවේ ඉඳලා එන ළමයි කීප දෙනෙකුත් ඔය කේක් හදන්න කැමති අයට කියලා දීලා නිකන් ඒ වගේ අයිඩියා ගන්න නැද්ද නිකන් එම්ප්ලොයිස්ලා ටිකක්? ඔව් එහෙම අයිඩියා ගන්න නැත්තේත් නෑ මල්ලි. මොකද ගොඩාක් ක්ලයන්ට්ස්ලා මගේ අහන ප්‍රශ්නයක් මේ ක්ලාස් කරන්නේ නැද්ද කියලා. ඉතින් මට දැනට තියෙන ලොකුම ප්‍රශ්නේ ස්පේස්. ඒ ප්‍රශ්නේ විසඳගත්තොත්
මං ඒක ස්ටඩිය කරන්න හදාගත්තොත් පුළුවන්මනේ ස්ටඩිය හදාගත්තොත් ඒක ඇතුළේ තියෙන එක ප්ලෑන් එකක් තමයි ලෙසන්ස් කරන එක කරන එක ශෝකයනම් මම මේ මාත් ඔන්න මාරම එක්සයිටඩ් හෙනම් මේක දැඩලටිල මෙල්බන්වලට වැඩි දුරකුත් නෑ වැඩි ගානකුත් නෑ වැඩි ගානකුත් නෑ විල්ල යන්න පුළුවන් අනිවාරයෙන්ම අක්කගේ වැඩකටි තුවලට උදව්වක් දෙන්න අපි අනිවාරයෙන් මෙන්නම් ඇඩිලෙඩ්ඩලෙද ලක්කා බල්ලයන්නේ ඒ විස්තරත් එක්ක හරි ඉතින් මෙහම කතාරගෙන අපි ෆියච එක ගැන කතා කරයිට පස කෝවිඩ් කාල මේ දේවල් ගැන කතා කර මට හිතනවා දැන් අපි පොඩ්ඩක් බලගින් නහගන්න කෙනෙක්ට හිතන විදිහ ප්‍රශ්න කීපයක් මට දෙයක්කට යොමු කරන්න හිතන එතකොට මට හිතනවා ඇතරම මටත් තියෙන ප්‍රශ්න දෙයක්කාගේ කෙනෙක් කතා බහ කරද්දී මෙහෙම දේවල් සාකච්ඡා කරද්දී මටත් දැනෙන දේවල් මටත් අහන්න ඕනේ කියලා හිතෙන ප්‍රශ්න පළවෙනි එක මෙහෙම දෙයක් ඇවිල්ලා අවුරුදු ගණනාවක් නේ 2013 ඉඳලා දැන් මේ විදිහ අවුරුදු 10කටත් කිට්ටු වෙන්න එනවා දැන් මෙල්බන් එකක් ආවේ නේද මෙල්බන් දිගටම හිටියේ මෙල්බන් ගැන දැන් කිව්වා land of opportunities මෙල්බන් වලට ආදරය කියලා ඔන්න දැන් තේරලා තියෙන්නේ කොහොමද ඒ කාලේ මෙල්බනුයි දැන් මෙල්බනුයි මොන වගේද මේ අවුරුදු 10ක වෙනස ගත්තම 10ක් කියලා අපි රෆ් කරලා ගත්තොත් ඇත්තටම කියනවා නම් ලොකු වෙනසක් වෙලා නැහැ හැබැයි මාර විදියට challenging competitive ඒ කියන්නේ normal life එක ගත්තත් මේ business life එක ගත්තත් මාරම competitive ඉතින් දැන් ඉස්සර වගේ නෙමෙයි දැන් කේක් දැන් මගේ business එකට මේවා කරලා relevant කරලා කතා කරොත් කේක් හදන අය ගොඩාක් දැන් ඉන්නවා එතකොට ඒක මෙහෙම කම්පිටිෂන් එකක් විදියට ගන්නවද නැද්ද කියන එක අපේ අතේ තියෙන්නේ අපි හොඳ quality product එකක් දෙනවා නම් අපිට ලොකු කම්පිටිෂන් එකක් නැහැ හැබැයි in a way කම්පිටිෂන් එකක් ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ තියෙනවා මොකද සප්ලයර්ස් වැඩි මට හිතනවා මෙහෙම එක මන් දන්න එක හරිද කියලා මට හිතන එක අතකට ඕනම ඉන්ඩස්ට්‍රි එකක් හෝ ඕනම ප්‍රොඩක්ට් එකක් ගත්තම පොඩි කම්පිටිෂන් එකක් තියෙන එක හොඳයි කියලා මොකද එතකොට අපි නිතින්ම පෙළඹෙනවා like extra mile එකක් යන්න වගේ දෙයක් එහෙම හිතනවා අනිවාර්යෙන්ම ඒක තියෙනවා කම්පිටිෂන් එකක් වුණාම අපි මෙහෙම මං කියන්නේ ආරයට වැඩි හොඳට මං කරන්න ඕනේ අපිව ඉම්ප්‍රූව් කරගන්න හිතනවානේ මට හරියට තියෙනවා මේ මට අලුත් දේවල් කරන්න ඕනේ කියන අයිඩියා එක ඉතින් අනිතික මට ඉන්නවා ක්ලයන්ස්ලා සමහර ක්ලයන්ස්ලා ඉන්නවා අර මං කිව්වේ මගෙන් ගොඩක් කේක් ගත්තා ඉන්නවා කියලා ඒගොල්ලෝ හැම අවුරුද්දෙම දැන් අලුත් දෙයක් කරන්න කියලා මම පුෂ් කරන අය ඉන්නවා එහෙම කරපු අයිඩියාස් දෙක තුනක් දෙන මට හරි ආසාවක් තිබුණා පොඩි කාලේ ඉඳන් කැරගෙන කේක් එකක් හදන්න කැරගෙන කේක් එකකට මම හරි ආසයි අර ෆොටෝස් එහෙම දාලා තිබ්බනේ ඔව් මගේ පේජ් එකේ තියෙනවා ඉතින් ඒකට හදන්න මගේ ආසාව සහ ඒ ක්ලයන්ට් මට මාර විදිහට හෙල්ප්ෆුල් වුණා මොකද එයාටත් ඕන වුණා කැරගෙන කේක් එකක් කරන්න අලුත් දෙයක් කරන්න එයා මොන කොස්ට් එකක් දරලා හරි ඒ කේක් එක හදන්න තැනට මාව පුෂ් කරා එහෙම ක්ලයන්ස්ලා ඉන්නවා තව ආවා ඔය under the sea කේක් එකක් කරා එයාගේ රික්වයර්මන්ට් එක උනේ ලයිව් ෆිෂ් දාලා කේක් එකක් කරන්න ඒට එහා මට මොකුත් කිව්වේ නෑ එයා මට දුන්න ෆ්‍රීඩම් එක මං දන්න ඔයා ක්‍රියේටිව් කියලා come up with something good මම ඕක දැකලා තියෙන ෆොටෝස් වෙලා අපි නිකන් දැකපු නැති කෙනෙක්ට මැවෙන්නත් එක්ක නිකන් මොන වගේද කියලා කේක් එක ගැන පොඩි විස්තරයක් කියමු කොහොමද ඒක හැදුනේ කියලා. ඔව් ඒක ඉතින් එයා මට කිව්වා මෙහෙම ලයිව් ෆිෂ් ඕනේ මට කොහේ හරි කේක් එකේ මට ලයිව් ෆිෂ් ඉන්න ඕනේ. දැන් මට ප්‍රශ්නේ දැන් කොහොමද ඇත්ත මාළු දාන්නේ කේක් එකක් ඇතුළට. අනිත් එක මෙහි රටේත් මාළි ලංකාව වගේ නෙමෙයිනේ. හරියට නීති රීති තියෙනවා. අය සතෙක් හරි මැරුණොත් උතන ප්‍රශ්නයක්. ප්‍රමෝට් ඒ කියන්නේ අපි ප්‍රමෝට් කරේ නැති වුණාට ඕක කටින් කට ගිහිල්ලා මගේ බිස්නස් එකට හොඳ නැති වෙන්න පුළුවන්. ඒකට මම රිස්ක් එකක් අරගෙන ඊට පස්සේ ඉතින් මං ඩිසයින් එක ඇඳා. මෙන්න මෙහෙමයි මැද්දට සිලින්ඩර් එකක් දාලා මේකට දැන් මාළු දාලා මාළුන්ව කොහොමද තියාගන්නේ කියන එක ප්‍රශ්නයක් වුණා. අන්තිමට මං කියෙව්වා ගොඩක් ආටිකල්ස් කියවලා අන්තිමට මං ඇක්වේරියම් එකකට ගිහිල්ලා ඒ මිනිස්සුන්ගෙන් ඇහුවා මේ මාළුන්ට කරදරයක් නොවි මෙයාව තියාගන්නේ කොහොමද කියලා. ඉතින් ඒ විදිහට ඉතින් ඔක්සිජන් මේවා දාලා ඇතුලේ pH එක හදලා හරි මට එතන ඇතුලේ මම ලොකු දෙයක් ඉගෙන ගත්තා කොහොමද මේ මාළුන්ව හදන්නේ කියන එක ගැන. එහෙම ඒක ඇතුලේ ඊට පස්සේ ඒවා හොයාගෙන මං කේක් එක හැදුවා. ඉතින් එයාටත් මාර පුදුමයි. කේක් එක දැක්කම ඇත්තටම කියනවා අදටත් මගෙන් අහන කේක් දෙකක් ඔය දෙක එකක් ඔය කැරකෙන කේක් එක සහ ඔය ලයිව් ෆිෂ් ඉන්න එක. මේ ඒක අහපුවම ඉතින් දැන්
ආය කතා කරන්න දෙයක් නෑ කේක්ස් බයි සූ වෙන්න ඇයි කියන එක පැහැදිලි නේද ඉතින් අර අපි ඔන්ටර්ප්‍රනර්ෂිප් ගැන කතා කරද්දී ඔන්ටර්ප්‍රනර්ෂිප් කියන්නේ චැලෙන්ජස් අතරින් ඉදිරියට යන ගමනක් එතකොට ප්‍රශ්නයනවා විසඳන්න ප්‍රශ්නයනවා ක්‍රියේටිව්ලි ප්‍රශ්නවලට විසඳන්න ඕන තැන්ගෙනවා හැමදේම අතරින් තමන්ව ඩිවලොප් කරගෙන යන ගමනක් තමයි ඔන්ටර්ප්‍රනර්ෂිප් කියන්නේ ඉතින් අපේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරේ ඉන්න ඔන්ටර්ප්‍රනර්ස්ලා අතරින් ෆීමේල් ඔන්ටර්ප්‍රනර්ස්ලා අතරින් මං හිතන්නේ টොප්ම තැනක බයනතුව මට මෙන්ෂන් කරන්න පුළුවන් ඕන කෙනෙක්ට මම මෙන්ෂන් කරලා තියෙනවා ගොඩක් අයට අපේ කේක්ස් බයි සූ අක්කා ඉතින් ඉගෙන ගන්න දේවල් ගොඩයි දැන් මේ කතා බහින් මමත් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා ඉතින් මට හරිම සතුටුයි සහ මේ මම සතුටු වෙනවා මේ කතාව මට මගේ YouTube channel එක කරහා කීප දෙනෙක්ට මේ විදිහට අහන් ඉන්න කෙනෙක් කට්ටියටත් ගෙනියන්න පුළුවන් වෙච්ච එක ගැන ඉතින් අනිවාර්යෙන් ඔයගලන්ට ඔයගලන්ගේ අදහස් කමෙන්ට් එකකින් දාන්න පුළුවන් ඒ වගේම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ අක්කාගේ Facebook Instagram වල ලින්ක් කරලා තියෙන ඔයගලන්ට මොනවාම හරි ඒ ගැන අයිඩිය එකක් ගන්න ඕන නම් ගිහිල්ලා බලලා ඔයගලන්ට පුළුවන් ඔය කේක් එක කොහොමද මුහුදයට ලයිෆ් එකක් කේක් එකකින් ගේන්නේ කැරකෙන කේක් එකක් කොහොමද ගේන්නේ කියලා ඔයගලන්ට බලන්න පුළුවන් ඒ වගේම ඔයගලන්ට මොනවාම හරි අදහස් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකකින් දාන්න ඒ වගේම තමයි දැන් අපි පොඩි පණිවිඩයක් දෙමු අපේ යං ජෙනරේෂන් එකට ඒ පණිවිඩේ මම නෙමෙයි දෙන්නේ සුවක්කාගෙන් දෙන්නේ පණිවිඩේ මම ප්‍රශ්නයක් විදිහට මෙහෙම අහන්නම් අපි හිතමු මම මේක කෙලින්ම මේ අපි කාන්තා පර්ශ්වය නැත්නම් මේ ගර්ල්ස්ලා ෆීමේල් එහෙම නැත්නම් මේ බිස්නස් වුමන් කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙන ඉන්න අයට ටාගට් කරලා කතා කරොත් මොකද අක්කාගේ නීෂ් එක එහෙම නැත්නම් අක්කාගේ චරිතය ගත්තම අපිට ඒ පිරිසට ගොඩක් පණිවිඩයක් දෙන්න පුළුවන් විදිහේ කතාවක් අක්කාගේ ජීවිතෙන් ගන්න පුළුවන් නිසා මොකක් හරි බිස්නස් එකක් පටන් ගන්න හිතන් ඉන්න ගෑනු ළමයෙක් කියලා අපි කියමු තරුණ ගෑනු ළමයෙක්ට අක්කට මොන වගේ පණිවිඩයක්ද දෙන්න පුළුවන් අක්කගේ ජීවිත කතාවෙන් අත්දැකීම් ආශ්‍රයෙන් ඇත්තටම මල්ලි දැන් අපි ලංකන් කමියුනිටි එකේ කොච්චර අපි ඉතින් දියුණු වුණා කිව්වත් අපේ සමහර හිතන පතන විදිය අපි ලංකන් විදියට තාමත් හිතන්නේ ඉතින් ලංකන් අයගේ මානසිකත්වයක් තියෙනවා ෆුල් ටයිම් ජොබ් එකක් කරන්න ඕනේ හැමතිස්සෙම කියලා මං කියන්නේ ඒකෙන් එළියට ඇවිල්ලා ඔයාට පැෂන් එකක් තියෙනවා නම් ඔයාගේ මොකක් හරි කරන්න ආස දෙයක් තියෙනවා නම් ඒක කරන්න try කරන්න. මොකද අපිට challenges එන්න පුළුවන්. හැබැයි challenges වලට solution හොයාගන්න එක අපේ අර මිනිසුන්ගේ nature එකෙන් එන දෙයක් නේ. අපිට ප්‍රශ්නයක් ආවොත් අපි ඒකට solution එකක් හොයාගන්නවා. ඉතින් ඒ තැනට ආවට පස්සේ අපිට solution එකක් හොයාගන්න පුළුවන්. මම කියන්නේ late වෙන්නේ නැතුව හිතේ තියෙන අදහස ක්‍රියාත්මක කරන්න. අනිත් එක දැන් ගෑනු අයට තියෙන ප්‍රශ්නේ දැන් කොහොමද මේක normal life එකත් එක්ක work life එක balance කරගන්නේ කොහොමද කියලා. දැන් 9 to 5 job එකක් කරොත් පහෙන් පස්සේ ගෙදර ආවා වැඩ ටික කරා. ඒ වුණාට දැන් business එකක් කරනකොට එහෙම නෑ. සමහරක් වෙලාවට පැය 24ම වැඩ කරන්න වෙන්නත් පුළුවන්. ඉතින් ඒක manage කරගන්න අපි දැනගන්න ඕනේ. ඒකත් හරියට අර life එකත් මල්ලි හරියට කේක් එකක් වගේ. අපි හරියට ingredients හරි ප්‍රමාණයට හරි විදිහට දාලා හරි process එක follow කරොත් අපිට හොඳ කේක් එකක් එයි. ඒ වගේ තමයි මේ අපේ ජීවිතේ හිතාගන්නම කේක් එකක් හරි ගන්නට family life එක work life එක අපේ entertainment හැමදේම balance කරගෙන ගියොත් අපිට හොඳ life එකක් ඉතුරු වෙයි අන්තිමට. ගන්න පුළුවන්. මොකද අපි ඇත්තටම හැමතිස්සෙම focus කරන්න ඕනේ work life එක ගැනවත් business එක විතරක්වත් family life එක විතරක්වත් නෙමෙයි. මම නම් හිතන්නේ ඔය පොඩ හැම දෙයකටම අපි focus කරන්න ඕනේ. balance එකක් ඇතුව focus කරන්න ඕනේ. අනිවාර්යයෙන්. ඒක ගොඩක් හොඳ පණිවිඩයක්. අපිට සමහරවිට මේ ජීවිතේ අපිට අමතක අපි අර කියන්නේ මොකද්ද අපි comfortable වෙනවානේ. සමහර වෙලාවට ජීවිත තැනකට ඇවිල්ලා රයිට් හරි පොඩි ඉන්කම් එකක් එනවා දැන් ෂේප් සුපර් එක වැටෙනවා පොඩ්ඩක් සේව් කරන්නත් පුළුවන් මේ අර ඒ වගේ තැනකට ආවම සමහර වෙලාවට අපි එතනින් එහාට යන්න හිතන්නේ නැහැ එතන හිර වෙලා ඉන්න try කරනවා comfortable හින්දා ඉතින් comfortable වෙන්නේ නැතුව ඒ ingredient එක විතරක් දාන්න නැතුව අනිත් දේවලුත් දාගෙන ඒ වගේම තමයි hustle කියලා කියන්නේ අපි hustle කරගෙන යනකොට අනිත් පැත්තෙන් තමන්ගේ මොකද පෞද්ගලික ජීවිතේ ඊට පස්සේ තමන්ගේ mental health එක ඒ ගැනත් හිතන්නත් ඕනේ. මොකද ඒවත් අමතක වෙනවා සමහරවිට වැඩ කරගෙන යද්දී. ඉතින් ඒ දේවල් ඒක තමයි මම හිතන්නේ ලොකුම challenge එක මේ entrepreneur කෙනෙක්ට එන. මේ හැමදේම balance කරගෙන mentality එකත් හොඳට තියාගෙන යන දේ. මම අවසානයේ ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒ වුණාට මම එක ප්‍රශ්න දෙකකට ඒක පොඩ්ඩක් සීමා කරලා මෙහෙම අහන්නම් එක ප්‍රශ්නයක්.
ප්‍රශ්න කීපයක් තියෙනවා. හරි. මේ ප්‍රශ්නේ අහන්නම්කෝ මං. අපි හිතමු දැන් අපි ශ්‍රී ලංකන්ස් අපි පිටරට ඇවිල්ලා ජීවත් වෙන්නේ. ලංකාවේ ඉඳලා පිටරටකට යන කෙනෙක්ට අක්කගේ අත්දැකීම අනුසාරයෙන් දෙන්න පුළුවන් මොකක් හරි ඇඩ්වයිස් එකක් කියලා අපි කියන්නේ. අපි අර කියන්නේ නංගිලා මල්ලිලා කවුරු හරි ගත්තොත් හෝ පිටරට එන හිතාගෙන ඉන්න කවුරු හරි ගත්තොත් හෝ දෙන්න පුළුවන් ඇඩ්වයිස් එකක් මොන හරි තියෙනවද අක්කගේ හිතේ එහෙම? මෙහෙමයි ලංකාවේ දැන් අපිට ගොඩක් ගෙවල් වල ස්පූන් ෆීඩ් කරලා නේ ඉතින් අපි එන්නේ මේ රටට. එතකොට මේක මේ රට ඉතිකට අපිට හරි චැලෙන්ජින්. අපි හැමදේම පටන් ගන්න ඕනේ මුල ඉඳන් තනියෙන් කරගන්න ඉගෙන ගන්න ඕනේ. හැබැයි ඉතින් ඒවට මූණ දෙද්දී ඔගොල්ලෝ පුරුදු වෙයි කොහොමද හරි විදිහට ඒවට මූණ දෙන්නේ කියලා. ඒකින්ද බය වෙන්නේ නැතුව දැන් එයා හිතනවා නම් මම මෙහෙ ඇවිල්ලා අම්බෝ මම කොහොමද මේ දේවල් කරගන්නේ කියලා මේ බය වෙන්නේ නැතුව රිස්ක් එකක් අරගෙන ඒ දේවල් කරන්න පටන් ගන්න කියලා මම නම් කියන්නේ. අනිත් එක දැන් අපි හිතනවා මෙහෙ ඇවිල්ලා ස්ටඩීස් කරාට පස්සේ හරි මම දැන් ෆුල් ටයිම් ජොබ් එකක් හොයාගන්න. මම මේක හැමතිස්සෙම මම මේ through out the මේ ඩිස්කෂන් මම මේක කිව්වා. හැමතිස්සෙම ඩෙස්ක් ජොබ් එකක් කරන්න ඕනේ කියලාවත් ෆුල් ටයිම් ජොබ් එකක් කරන්න ඕනේ කියලාවත් මයින්ඩ්සෙට් එකක් හදාගෙන තියාගන්න එපා. ඔයා පැෂනේට් නම් බිස්නස් එකක් කරන්න බය නැතුව ඒක පටන් ගන්න. මොකද ස්පෙෂලි මෙල්බර්න් වගේ කියන්නේ පිට රටකට අනිවාර්යයෙන්ම ඕස්ට්‍රේලියා වගේ රටක මාර ඔපචුනිටිස් තියෙනවා. ඔයගොල්ලන් ඇත්තටම බැලුවොත් මිනිස්සු හිතන්නේවත් නැති දේවල් බිස්නස් විදිහට කරන්නේ මේ රටේ. ඒකකින්ද ඉගෙන ගත්ත දේ ප්‍රයෝජනයට අරගෙන මං කියන්නේ කාටවත් වැඩ කරන්න එපා කියලා. ඒක ගැනම ෆෝකස් කරන්නේ නැතුව තමන්ගේ දෙයක් කරන්න try කරන්න කියලා තමයි මම කියන්නේ. අපි අර කියන්නේ spoke as a true business person කියලා විදිහටම ඔන්න හොඳ පණිවිඩයක් දුන්නා. මේ ඔය entrepreneurship පැත්තට ආසායට ඔන්න ඒක හොඳට ඔලුවට ගන්න පුළුවන් ඒ අක්කා දීපු පණිවිඩේ. මේ විශේෂයෙන්ම පිට රටකට යන්න හිතන් ඉන්නවා නම් හෝ පිට රටක ජීවත් වෙනවා නම් මොකද මේ opportunities ගොඩක් තියෙනවා මේ රටවල වලින් offer කරන especially financially ඊට පස්සේ economically පැත්තෙන් ගත්තම සහ taxes පොඩි benefits එහෙම තියෙනවා. ඉතින් හැමදේම මට හිතෙනවා දැන් පිට රටකට පිට රටක ජීවත් වෙනවා නම් මේ benefits පාවිච්චි කරන එකට ගොඩක් අවධානය දෙන්න පුළුවන් නම් හොඳයි. මොකද අපි හැමෝගෙම ජීවිතේ අපි කරන ජොබ් එක හෝ මොකක් හරි වලට අමතරව අපිට passionate දෙයක් තියෙන්න පුළුවන්. ඉතින් ඒ passion එක හැමදාම follow කරන්න කියන එක තමයි මමත් කියන්නේ. ඔන්න අද සුවක්කත් ඔයගලන්ට එයාගේ වචනින්ම කිව්වා. අපි එහෙනම් කතාව අවසන් කරන්න මෙහෙම ප්‍රශ්නයක් මම අහන්න. මේක මම මෙල්බර්න් කොෆි රන් එකේ සහ යාරතේ වරුවේ ඔක මම දිගටම අහගෙන ආවා. දැන් ඉතින් මේ පොඩ් 101 බාටපත් වුණානේ මේ කොවිඩ් වලට පස්සේ මේ කතා බහ මේ ගෙස්ලා ගෙන්නලා කතා කරන එක. ඉතින් අක්කගේ ඩෙෆිනිෂන් එක මොකක්ද? සක්සස් එහෙම නැත්නම් සාර්ථකත්වය ඔයාගේ වචනෙන් නිර්වචනය කරොත් මොන වගේ උත්තරයක්ද දෙන්නේ? මගේ වචනෙන් කිව්වොත් සක්සස් කියලා කියන්නේ passion and hard work. simple. වචන දෙකයි සක්සස් passion එකයි hard work එකයි තියනවා නම් සක්සස්. මං මොකද මං අද මෙතන ඉන්නේ මගේ passion එකට මම වැඩ කරපු හින්දා and මං hard work කරපු හින්දා. ඒ කියන්නේ දිගටම දැන් අක්කා දිගටම ෆැෂන් එකයි හાર્ඩ් වර්ක් එකයි කවදාවත් ජීවිතෙන් යන්න ඒ දෙක හැමදාටම තියෙනවා. ඒ කියන්නේ මම තව දෙතුන් දෙනෙක්ව වැඩට අරන් වැඩ කරත් මම මේ විදිහටම වැඩ කරයි. මේ විදිහටම හાર્ඩ් වර්ක් එකයි පැෂන්. එතකොට ඒ හાર્ඩ් වර්ක් එක වෙන පැත්තකින් සමහර විට එළියට ඒ කියන්නේ තව මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් හරි ඒ වගේ දෙයකින්. අනිවාර්යයෙන් මට ඩිසයින් කරන්න more time හම්බෙයි. එතකොට මම අලුත් දේවල් ක්‍රියේට් කරයි. ඒ කියන්නේ නිකන් Netflix බලන්න අදහසක් නැහැ නේ. මෙහෙමයි ආසයි. හරි ආසයි. මොකද එහෙම කාලෙකුත් තිබ්බා. ගෙදරට වෙලා අම්මා උයන දෙක කාලා ටීවී බල හිටපු කාලයක්. හරි ආස නැත්තේ. එහෙම කාලයක් මට හිතෙන්නේ එහෙම කාලයක් සැරින් සැරේට ඕනේ throughout the life. සැරින් සැරේට ඕනේ. හැබැයි ඒක නැති වෙද්දි තමයි ඒකේ අගේ තේරෙන්නේ. එතකොට අර මෙහෙමයි මම නම් ඇත්තටම ගොඩක් මගේ වැඩ කරන එකයි මම ඔය ඔක්කොම බැලන්ස් කරගන්නවා මල්ලි. මම කොච්චර වැඩ කරත් මම අම්මට කතා කරනවා හැමදාම උදේට. වීකෙන්ඩ් එකේ ඇත්තටම කියනවා නම් ඔය Netflix බලන වැඩේ කරන්නේ නැත්තේ නෑ මම. මම හවසට හොඳට ඒ කියන්නේ නිවාඩු දවසට ඒකක් එහෙම හදාගෙන කෑම හරි මොනවා හරි හදාගෙන ටීවී එක ඉස්සරහට වෙලා පැය දෙකක් තුනක් Netflix බලනවා ඇත්තටම. අනිත් එක රැට ඇඳට ගියාම පොඩ්ඩක් ලංකාවේ කතාවක් ඒව බලන්න නැත්තේ නෑ. නින්ද යනකම් ලංකාවේ කතාවක් ෆලෝ කරන ඒවා තියෙනවා සමහරක් ඒවා බලනවා.
එක අනිවාරෙන් අර මේ මනසට අපි කියන අර මේ එන්ටර්ටේන්මන්ට් එක කියලා කියන්නේ මනසට දෙන්න පොඩි විවේකයක් නේ විදිහට ඒකත් බැලන්ස් කරගෙන යනවානේ ඒක හොඳ මට ඒක ඉගෙන ගන්න පුළුවන් මොකද මම පොඩ්ඩක් මේ මනසට විවේක දෙනවා අඩුයි මෙහෙමයි මනසට විවේක දුන්නොත් ඔයාගේ ඊට පස්සේ අනිත් දේවල් ඔයාගේ වැඩවලට හරිය ලේසි ඉතින් නැත්තම් ඉතින් ඔය හැමදාම ස්ට්‍රෙස් ඒකත් ඔව් ඒක තමා මේ මට මංගොන්න අද හොඳ මේ පාඩමක් ඉගෙන ගත්තා අක්කගෙන් හොඳ ආදර්ශයක් මට ලැබුණා අපි ඉදිරියට ඒ දේවල් කරගෙන යන්නේ විදිහට ඉතින් අද දවසේ අපි කතා බහ එනම් මෙතනින් සමාප්ත කරන්න තමයි බලන්නේ මොකද මතන අපි ගොඩක් වෙලා කතා බහ කරා අද සුවක්කගෙත් අද ෆ්‍රී දවසේ මම ගොඩක් වෙලා ගත්තා ඉතින් ආයි පාරක් thank you so much අපිත් එක්ක එකතු වුණාට ඉතින් අද දවසේ මම ගොඩක්ම උත්සාහ කරේ විශේෂයෙන්ම මේ ගෑන් ළමයි ගොඩක් දැන් පිටරට එන්න බලාගෙන ඉන්නවා ඊට පස්සේ ඕල්රෙඩි පිටරට වල ජීවත් වෙනවා එතකොට ඒගොල්ලන්ට එන ප්‍රශ්න ගොඩක් තියෙනවා මොකද මම දැන් මේ මගේ YouTube channel එක කරගෙන යනකොට මට ගොඩක් අයගෙන් එන ප්‍රශ්නයක් තමයි ගොඩක් ගෑන් ළමයෙක්ට පිටරටක ගිහිල්ලා තනියම ජීවත් වෙන්න ඊට පස්සේ survive වෙන්න පුළුවන්ද දේවල් තනියම කරගෙන යන්න පුළුවන්ද ඉතින් ඒකට හොඳම උදාහරණ තමයි සුවක්කා දැන් එයා යාගේ business එක පටන් ගන්න යාගේ යාළුවොත් එක්ක එකතු වෙලා ඒ උදව් හැම දෙයක් එක්කම අද වෙනකොට සාර්ථක business එකක full time business එකක ownership එකක් තියෙන කෙනෙක් ඒ වගේම හොඳ entrepreneur කෙනෙක් ශ්‍රී ලංකන් community එකේ specifically Melbourne වල ඉන්න strong independent woman category එකේ ඉන්න දක්ෂ චරිතයක් creative චරිතයක් ඉතින් ආය පාරක් thank you so much අද දවසේ අපිත් එක්ක එකතු වුණාට pod 101 episode එකට අක්කා ඉතින් pod 101 එක ගැන මොකද හිතෙන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක ගැන මොකද හිතෙන්නේ හරිම සන්තෝසයි ඇත්තටම මේකට එන්න මට chance එකක් දුන්නට ඇත්තටම ඔයාගේ පළවෙනි ඔය මම හිතන්නේ කොෆි රන් එක කියලා පටන් ගත්තා මම ඒක ඇත්තටම හරි එක්සයිටිං මට ඒ කාලේ ඉඳන් මොකද මුලින්ම සහනි කොෆි රන් එක කරද්දි මට ඒක හරි එක්සයිටිං ආස හිතුණ එක කරද්දි මොකද ඇත්තටම කියනවා ස්ට්‍රෙස් වෙන්න දෙයක්වත් ලොකුවට නෑ මේක නිකන් කතා කරන එකක් නේ නිකන් හරියට ප්‍රෙපෙයාර් වෙලා එහෙම කරන්න ලොකු දෙයක් නෑ බයකුත් නෑ මොකද මම පොඩක් කැමරේකට බය එක්කනේ පොඩ ස්ට්‍රෙස් වෙනවා ඇත්තටම මට එහෙම දෙයක් තිබුණේ නෑ මේක ඇතුලේ නම් ඇත්තටම හොඳ ප්‍රෝග්‍රෑම් එකක් අනිත් එක මම හිතනවා මෙල්බර්න් ඕස්ට්‍රේලියා එන්න බලන් ඉන්න අය ඉන්නවා ගොඩක් ලංකාවේ ඉතින් ඔයාගේ සෙග්මන්ට් එක through මම හිතන්නේ හොඳ දෙයක් ඒගොල්ලන්ට යන හොඳ මම කියන ඉන්ෆර්මේෂන් ඩීටේල්ස් මොටිවේෂන් ඒගොල්ලන්ට යනවා ඉතින් ඒක ගොඩක් හෙල්ප්ෆුල් කියලා මම හිතනවා thank you එහෙනම් ඔය විදිහට තමයි අද දවසේ pod 101 එකේ අපේ කතා බහ නිමාවටපත් වෙන්නේ අද දවසේ අපිත් එක්ක එකතුනේ මෙල්බර්න් වල Cakes by Sue ඕන ෆවුන්ඩර් CEO ඔක්කොම තමයි අපේ සූ වත්සල්ලේ අක්කා. ඉතින් ආයෙ පාරක් තෑන්ක් කරන ගමන් අක්කාට එනවා සමු දෙනවා අද දවසේ. ගොඩක් ස්තුතියි අක්කා. අපි එනවා මෙල්බර්න් වලදී ඉක්මනටම ආයෙ හම්බෙමු. මම මෙහි වැඩ ටික පොඩ්ඩක් සෙටල් කරගෙන ඉක්මනටම මේ ඕගොල්ලෝ බලලා යන්න ওই පැත්තට එන්න. මේ පරිස්සමෙන් එනන් ඉන්න. මේ මං ගිහලා එන්නම්. thank you අක්කා. හරි වල්ලි පරිස්සමෙන් ඉන්න. thank you. හරි ඉතින් ওই විදිහට තමයි අද දවසේ අපේ pod 101 එපිසෝඩ් එක නිමාවටපත් වෙන්නේ. ඉතින් මම ඔයගලන්ට කිව්වා වගේ මෙල්බර්න් කොෆි රන් යාරතේ වරුව බාටපත් වුණා. යාරතේ වරුව pod 101 වුණා. ඔන්න අපි ආයෙ පාරක් ගෙස්ට්ලා ගේන්න පටන් අරගෙන තියෙන්නේ. යාළගේ ජීවිත කතාවලින් අපේ ජීවිතේට ගන්න ගොඩක් දේවල් තියෙනවා. මම හැමතිස්සෙම විශ්වාස කරන දෙයක් තමයි පොතක් කියවනවා වගේම තමයි තවත් කෙනෙක්ගේ ජීවිතයක තියෙන ඒගොල්ලන්ගේ ස්ටෝරීස් වල අත්දැකීම් අපිට අහන්න පුළුවන් නම් පොඩි වෙලාවක් අරගෙන අපේ ජීවිතේට එතනින් එකතු කරගන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. ඉතින් මට පෞද්ගලිකව අද දවසේ මේ කතා බහෙන් ගොඩක් දේවල් මම එකතු කරගත්තා. මම හිතනවා ඔයගොල්ලොත් ඒ විදිහටම දේවල් එකතු කරගන්න ඇති කියලා. ඉතින් අද දේශානි නෑ සමා වෙන්නේ ගැන මේ ඊළඟ pod 101 එක අනිවාර්යෙන් දේශානිත් එක්ක අපි එකතු වෙන්නම්. හරි මම එන අදට ගිහිල්ලා එන්නම්. අනිවාර්යෙන් ඔයගලගේ අදහස් කමෙන්ට් එකකින් දාන්න. ලයික් එකක් දාන්න නැත්නම් දැම්ම ලයික් කරන්න. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරන්න කියන්න ඕනේ නෑ. මම හැමදාම කෑ ගහලා කියනවා නේද? pod 101 එකේම කියන එක හරියට. හරි එහෙනම් ඒ වගේම තමයි සුවක්කගේ ඔක්කොම මේ එයාගේ බිස්නස් එකේ Instagram page එක Facebook ඔක්කොම මම දාලා තියෙනවා. ඒ පාරක් ඔයගලන්ට මතක් කරනවා ගිහලා බලන්න. ගාලා අපි කියන්නේ මයින්ඩ් එක බ්ලෝ වෙනවා. ඒවා දැක්කම නිකන් ආර්ට් වර්ක් වගේ නිකන් 3D images graphic හදලා වගේ. හරි. ඊළඟ ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බෙමු. bye